හරි සංඛ්‍යානය හරිද හොඳ මාතෘකාවක් ලකුණු ගොඩක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පේපර් එකට අනිවාර්යයෙන්ම ලොකු ගාණක් සහ MCQ දෙක තුනක් එන ගාණක්. හරිද? එහෙනම් මේක හරියටම ගොඩ දා ගන්න ඕන. මම විස්තරය කියන්නම්. ඉස්සරව පොඩි කොටසක් තියෙනවා ලියා ගන්න සංඛ්‍යානය ගැන. මුලින්ම දාගන්නකො මාතෘකාව සංඛ්‍යානය කියලා. සංඛ්‍යානය මාතෘකාව සංඛ්‍යානය සංඛ්‍යානය කියලා ලියාගමු. සංඛ්‍යානය හරිද? අපි ඉස්සරහට හොඳ පාඩම් ටිකක් තියෙන්නේ. මොනවද? සංඛ්‍යානය, තාපය සහ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ මේ ටිකක් හොඳ පාඩම් ටිකක් අර ප්‍රත්‍යස්ථතාවය කියන එක. හරිද? එහෙනම් ඔයාලා මේක අලුත් මාසයක්. හරිද? අලුත් මාසයක් සහ අලුත් පාඩම් කිහිපයක් යන්න ලෑස්ති. එතකොට ඔයාලා හිතා ගන්න ඕන මේක අනිවාර්යයෙන්ම හරියටම ගොඩ දානවා කියලා සමහරක් විට කලින් පාඩම් ඉස්සලා ඇති. එතකොට කරන්න ඕන දේ තමයි කලින් පාඩම් අල්ලනවට ලොකු කාලයක් දෙනවටත් වඩා ඒක කරගන්න ඕන හිමීට. හැබැයි මේ කරන පාඩම දැන් ඉවර කරගන්න ඕන හරියට. හරිද? මේ කරන පාඩම් ආය බලන්න තියන්න එපා. හරිද? මොකද අපි දැන් පොඩි කාලේ ඉඳලා ගත්තාම පොඩි කාලේ ඉඳලා ඔයා හිතන්නකෝ 2007 8 විතරනේ ඔයාලා එක වසරට යන්නේ නැත්තේ. එදා ඉඳලා අද වෙනකම් බලන්නකෝ ඔයාලා කොච්චර විභාග ලියලා ඇද්ද? හරිද? පළවෙනි දවසේ ඉස්කෝලේට ගියපු දවසේ ඉඳලා පළවෙනි අවුරුදු පහේ හරිද? 1 2 3 4 5 විභාග ලියන්නේ. ඊට පස්සේ ශිෂ්‍යත්වය ලිව්වා. ඒකේ මොකක් හරි ප්‍රතිඵලයක් එන්නේ නැති. එතන ඉඳලා අවුරුද්දකට 3 ගානේ වාර විභාග ලියනවා. ඒවැ සමහරක් වෙලාවට ලකුණු වැඩි වෙන්නේ නැති, අඩු වෙන්නේ නැති. එහෙම අවස්ථා තියෙන්නේ නැති. ඊට පස්සේ O level ලියනවා. ඊට පස්සේ අද වෙද්දී A level. A level වල නම් වාර විභාග සෙට් වෙන්න නැති වෙති කොරෝනා හින්දා ලොකුවට. හැබැයි ඔය ආපු ගමන් මගේ ඔයාලට එක එක ලකුණු එන්නේ නැති. එක එක විභාගවල එක එක ලකුණු එන්නේ නැති. හරිද? ඒ වෙලාවේ යම් ඒ කියන්නේ හොඳ මට්ටම් එන්නේ නැති, සතුටු වෙන්නේ නැති, දුක් වෙන්නේ නැති ඔය මොන කතා හම්බුණත් ඒ දවස්වල කොච්චර සතුටු වුණත්, කොච්චර දුක් වුණත් අන්තිම තීරණය හරිද? ඔයාගේ ජීවිතේ ඔය අවුරුදු 13ක ජීවිතේ, පාසල් ජීවිතේ ඔයාගේ අනාගතය තීරණය කරන විභාගය මේක. හරිද? කාට හරි හිතෙන්න පුළුවන් ඒක අසාධාරණයි. උච්චර විභාග කියලා එකකින් තීරණය කරනවා කියලා. ඒක තමයි විභාගය. හරිද? ඔය මොන ලකුණු තිබ්බත් A level වලට අන්තිම මේ විභාගයට මේ පේපර් තුනට හරිද? දැන් ඔයා තීරණය කරලා තියෙන්නේ ඔයාගේ ජීවිතේ තීරණය කරන්නේ SFT එක්ක කරන අනිත් විෂයන් දෙකක් එක්ක. හරිද? ඔයාගේ ජීවිතේ තීරණය වෙනවා. ජීවිතේ තීරණය වෙනවා කියන්නේ මෙහෙමයි. ඔකට සාමාන්‍ය ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. මේ A level විභාගයෙන් තමයි ඔයාගේ මොනවද ගොඩක් දේවල් තීරණය කරන්නේ. හරිද? මොනවද? ඔයාගේ ජොබ් එක විතරක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඔයා අනාගතයේදී ජීවත් වෙන ප්‍රදේශය හරිද? හදන ගෙදර කාමර ගණන ඊට පස්සේ ගන්න වාහනේ බඳින කෙනා විතරක් නෙමෙයි හම්බෙන ළමයා පවා වෙනස් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ බඳින කෙනා වෙනස් වෙනවා කියන්නේ හම්බෙන ළමයා පවා වෙනස් වෙනවා. හරිද? කියන්නේ ඔයා යන කැම්පස් එකේ ෆැකල්ටිය නැත්තම් කැම්පස් යනවද නැද්ද? මේවා තීරණය වෙන්නේ මේ හැමදේම තීරණය වෙන්නේ මේකේ. කියන්නේ ඔයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ මේකේ. ඒ හින්දා මම කියන්නේ ඔයා පොඩි කාලේ කොයි විදිහට වැඩ කරලා තිබ්බත් වැඩ කරලා තිබ්බේ නැතත්. හරිද? මේ මාස කිහිපය වැඩ කරන විදිහෙන් ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. මේ මාස කිහිපය කියන්නේ කොහොමද වැඩ කරන්න ඕනේ? මේ උගන්නන පාඩම් ටික ගොඩ දා ගන්නවා. හරිද? මේ උගන්නන පාඩම් ටික ගොඩ දා ගන්න නම් ඒකේ වැදගත් කොටස මේ ක්ලාස් එක ඇතුලේ ඉන්න වෙලාවේ හොඳට අහගෙන ඉන්න ඕන. හරිද? එහෙනම් මම මතක් කරන්නේ මේ අලුතෙන් පාඩමක් පටන් ගන්නනේ ඒ වෙලාවේ හොඳට අහන් ඉන්න කොහොම හරි මේක ගොඩ දානවා කියලා හිතා ගන්න. අනිත් කාරණේ තමයි මේකෙදි සමහර පාඩම් පටන් ගත්තී හිතනවා ඕක O level වලවත් තිබ්බනේ. ඒක නම් ටිකක් මතක නෑ වගේ. කොහොම එකක් හිතෙනවා. ඒව ඕන වෙයි දන්න. ඒ දවස්වල අපි වැඩ කරේ නෑ. හරිද? සංඛ්‍යානය කරත් දැන් මතක නෑ වගේ. නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. ඕන සියල්ලම මතක් කරනවා. ඔයා මුකුත්ම දන්නේ නෑ කියන්නේ. සංඛ්‍යානය කියන්නේ මුකුත්ම දන්නේ නෑ කියලා හිතන්නේ. හොඳයි. කිසි ප්‍රශ්නයක් නෑ. ඔක්කොම මතක් කරගෙන
මම ඉස්සරහට යනවා. හරිද? එහෙනම් අපි සංඛ්‍යාණයෙන් වැඩේ පටන් ගමු. මේක හරියටම කියන්නේ ලකුණු ගොඩක් වෙන පාඩමක් හින්දා මම මේ කියන්නේ. මේක අනිවාර්යෙන් හොඳට අහන් ඉන්න තියරි වැඩි වගේ සමහර තැන් ඒ පැටලෙන තැන් තියෙයි. ඒ හින්දා හොඳට අහන් ඉන්න හොඳට ලිහලා දෙන්නම් තියරි නෝට් එක හොඳට කියලා දෙන්නම් වැඩේ කරගෙන යන්න. හරිද? සරම තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. දත්ත සමූහයක මිනුම් පිළිබඳව අධ්‍යයනය කරන විෂය කොටස සංඛ්‍යානය නම් වේ. හරිද? දත්ත සමූහයක මිනුම් පිළිබඳව අධ්‍යයනය කරන විෂය කොටස සංඛ්‍යානය නම් වේ. හරි නේද? හොඳට අහන් ඉන්න සංඛ්‍යානය ගැන. හරිද? සංඛ්‍යානය ගැන ගොඩාක් දේවල්. ඒ කියන්නේ සංඛ්‍යානය කියන්නේ මේක ඇත්තටම විෂයක්. හරිද? කැම්පස් වල ලොකු විෂයක්. හැබැයි කැම්පස් වල කොච්චර ලොකු විෂයක් වුණත් මේ A level note එක ඕන නැහැ. හරිද? ඒ කියන්නේ සමහර මේවා තියෙනවා සංඛ්‍යානය කියන්නේ ඩිග්‍රියක්. අවුරුදු 4ක් සංඛ්‍යානය කියන එක. හිතන්නකෝ ඔයාලගේ පාඩම් 25න් එකක්. මේක කැම්පස් වල සමහරක් වෙලාවට අවුරුදු 4ක් උගන්වනවා. සමහර ගුරු සමහර තැන්වල MSc එකට සංඛ්‍යානය විතරක් කරනවා. කියන්නේ අවුරුදු 2ක්. කියන්නේ මේක ගැන ලොකු එක කෑල්ලක් කරගෙන දත්තේ කියන එක අරගෙන පැය ගාණක් විග්‍රහ කරන්න තරම් තොරතුරු තියෙනවා. හැබැයි අපිට ඔයාලගේ සිලබස් එකට දාලා තියෙන ටිකත් එක්ක අපි ගෙනල්ලා ඒ ගණන් ඉලක්ක කරගෙන යනවා. නැත්නම් මේක ගැන ලොකු විස්තර කර ඉන්න එක නෙමෙයි. ඒ ගණන් ඉලක්ක කරගෙන නෝට් එක හදලා තියෙනවා. පිළිවෙලට ලියාගෙන යන්න. හරිද? හොඳට අහන් ඉන්න. මුලින්ම යම් පැහැදිලි කිරීමක් කරනවා මේවා ගැන. හරිද? ටිකක් වෙනස් වචන ටිකක් හම්බෙන්න පුළුවන්. හරිද? හරි. මේ කතාව අහන් ඉන්න සංඛ්‍යානයේ මෙන්න මෙහෙම ඉස්සරවම මෙහෙම මේස තුනක් තියෙනවා කියලා හිතන්න. මෙහෙම මේස තුනක් තියෙනවා. හරිද? මේස තුනක් තියෙනවා. මේ මේස උඩ මොනවද තියෙන්නේ? මේ මේස උඩ තියලා තියෙනවා ඉලක්කම්. මොනවෙන් හරි හදලා ඉලක්කම්. මේකේ ටිකයි කියලා තියෙනවා කියලා හිතන්න. හරි? හරි. පළවෙනි එකේ ඉලක්කම් මෙන්න මෙහෙම තියෙනවලු. මේ දෙකේ ඉලක්කම තියෙනවා. හතරේ ඉලක්කම තියෙනවා. හතේ ඉලක්කම තියෙනවා. හරිද? ඊට අමතරව තව හතේ ඉලක්කමක් තියෙනවා. තව 9 ඉලක්කමක් තියෙනවා. හරි? ඔන්න ඉලක්කම් 5ක් පළවෙනි මේසෙ උඩ තියලා තියෙනවා. හරි. මේකෙදි අපි තව මේ මේසේ ඉලක්කම් දාලා හරිද? මේ මේසේ මොනවද තියෙන්නේ කියලා බැලුවොත් මේ මේසේ මෙහෙම 10 ඉලක්කමක් තියෙනවා. තව 10 ඉලක්කමක් තියෙනවා. හරිද? ඊට පස්සේ 20 ඉලක්කමක්, තව 20 ඉලක්කමක්, තව 20 ඉලක්කමක්. ඔහොම තියෙනවා. හරිද? ඊට පස්සේ 40 ඉලක්කමක් තියෙනවලු. ඊට පස්සේ කියනවා මෙහෙම 50 ඉලක්කමක්, 50 ඉලක්කමක්, ආය 50 ඉලක්කමක්, ආය 50 ඉලක්කමක්. හරිද? ඊට පස්සේ ආය මෙතන 60 ඉලක්කමක් තියෙනවා. ඔන්නෝම ටිකක් වැඩිපුර ඉලක්කම් ටිකක් මෙතන තියෙනවා. හරිද? ඊට පස්සේ තුන්වෙනි මේසෙට ගියාම 13 ඉලක්කම, 17 ඉලක්කම, ඊට පස්සේ අපි ගත්තොත් 24 ඉලක්කම, ආය 24 ඉලක්කම, තව 24 ඉලක්කමක්, ඊට පස්සේ 37 ඉලක්කමක්, ඊට පස්සේ මෙතන තියෙනවලු 41 ඉලක්කමක්, 42 ඉලක්කමක්, 43 ඉලක්කමක්, 44 ඉලක්කමක්. හරිද? ඔහොම තියෙනවලු. තව ඉලක්කම් ටිකක් දාමු ආය 51 ඉලක්කමක්, 53 ඉලක්කමක්.
ඔන්න මේස තුනක ඉලක්කම් සෙට් තුනක් තියෙනවා. හරි. මට කවුරු හරි ඇවිල්ලා කියනවා අපි හිතමු මේක පළවෙනි මේසේ, මේක දෙවෙනි මේසේ සහ මේක තුන්වෙනි මේසේ. හරි. මට කවුරු හරි ඇවිල්ලා කියනවා ඔය පළවෙනි මේසේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් ලියලා දෙන්න. ඔය පළවෙනි මේසේ මොනවද තියෙන්නේ? නැත්නම් පළවෙනි මේසේ මොන ඉලක්කම්ද තියෙන්නේ කියලා මට පොඩ්ඩක් ලියලා දෙන්න. කොහොම කියනවා. හරි. මං යනවා පළවෙනි මේසේ ගාවට. 2 තියෙනවා, 4 තියෙනවා, 7 තියෙනවා, 7 තියෙනවා, 9 තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කරන්නේ මේක ලියලා දෙනවා. 2 තියෙනවා, 4 තියෙනවා, 7 තියෙනවා, 7 තියෙනවා, 9 තියෙනවා. ඔන්න තියෙන ඉලක්කම් ටික. මම ලියනවා. හරි. මම මේ ගිහින් දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ මට කියනවා දෙවෙනි මේසෙත් ඉලක්කම් සෙට් එකක් තියෙනවා. ඒකෙත් මොනවද තියෙන්නේ කියලා ලියලා දෙන්න කියලා. හරි. අපි යම් දෙවෙනි මේසේ ගාවට. දෙවෙනි මේසේ 10 10 20 20 20 40 50 50 50 60. මම ඒක ටිකක් වෙනස් විදිහකට ලියනවා. මම මෙහෙම ලියනවා. 10 දෙකක් තියෙනවා. 20 3ක් තියෙනවා. 50 4ක් තියෙනවා. 60 එකක් තියෙනවා. හරිද කතාව? මේ බලන්න මම ලිව්වා 10 දෙකක් තියෙනවා. 20 3ක් තියෙනවා. 50 4ක් තියෙනවා. 60 එකක් තියෙනවා කියලා. හරිද? ලියා ගන්න දුන්නාද කියලා අහනවා. මම මොකොත් ලියා ගන්න දීලා නැහැ. හරිද? කතාව අහන් ඉමු. ඊට පස්සේ හරි මම මේක ගිහින් දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට තේරුම් ගන්න පුළුවන් නේ. දෙවෙනි මේසේ මම ලියලා දුන්නා. හැබැයි පළවෙනි මේසෙට වඩා ටිකක් වෙනස් විදිහකට. හරි. මට ආය කියනවා තුන්වෙනි මේසෙත් ඉලක්කම් සෙට් එකක් තියෙනවා. ගිහිල්ලා බලලා කියන්නලු මොනවද තියෙන්නේ කියලා. මට දැන් කම්මැලිනේ. ඒ ඉලක්කම් එහෙම්ම මෙහෙමම තියනවා කියලා. මම ආය වෙනස් විදිහකට ලියනවා මේක. තුන්වෙනි මේසේ ගාවට ගියාම මේ බලන්නකො 13 17 24 24 24 37 41 42 43 44 51 53 මේ බලන්න. මේ 20 ගණන් 30 ගණන් 40 ගණන් 50 ගණන් ඔහොම තියෙනවා. හරි. මම මේක මේ විදිහට ලියනවා බලන්න. මම ලියනවා මෙහෙම 10ත් 20ත් අතර ඉලක්කම් දෙකක් තියෙනවා. ඊට පස්සේ 20ත් 30ත් අතර ඉලක්කම් තුනක් තියෙනවා. ඊට පස්සේ 30ත් 40ත් අතර ඉලක්කම් එකක් තියෙනවා. ඊට පස්සේ මම ලියනවා 40ත් 50ත් අතර ඉලක්කම් හතරක් තියෙනවා. ඊට පස්සේ මම ලියනවා 50ත් 60ත් අතර ඉලක්කම් දෙකක් තියෙනවා. ඒකල මම ගිහින් දෙනවා. ඇත්තනේ කතාව. 10ත් 20ත් අතර 2යි. 20ත් 30ත් අතර 3යි. 30ත් 40ත් අතර 1යි. 50ත් 40ත් 50ත් අතර 4යි. 50ත් 60ත් අතර 2යි. හරි. මේස තුනට ලියන විදිහ මේ දත්ත රැස් කිරීම විදි තුනකට මම ලියලා ගිහින් දුන්නා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න බලන්න. පළවෙනි මේසේ තිබ්බ ඉලක්කම් එහෙම්මම මං ගිහින් දුන්නා. දෙවෙනි මේසේ ටිකක් වෙනස් විදිහකට, තුන්වෙනි මේසේ තවත් විදිහකට. හරි. මේකේ හරිද? පළවෙනි මේසේ දෙවෙනි මේසේ ගත්තහම අර මගෙන් ඉල්ලපු කෙනාට හරියටම තීරණයක් ගන්න පුළුවන් මොනවද තියෙන ඉලක්කම් කියලා. ඇයි? මේකේ මේ 2 4 7 7 9 කිව්වොත් එයා දන්නවා හරියටම මොන ඉලක්කම්ද තියෙන්නේ කියලා. මේක ගන්න. මේකෙත් එයාට කියන්න පුළුවන් මේ 10 2යි 20 3යි. එයා දන්නවා හරි 10 ඉලක්කම් දෙකක් තියෙනවා. 50 4ක් කියපුවා 50 ඉලක්කම් 4ක් තියෙනවා. හරිද? හරියටම කිව්වා මොනවද තියෙන ඉලක්කම් කියලා. හරි. මේකට අවිල්ල බලන්න. මේකට ආවහම මම කියනවා 10ත් 20ත් අතර ඉලක්කම් දෙකක් තියෙනවා. හරිද? 10ත් 20ත් අතර හරියටම කියන්න පුළුවන් මොන ඉලක්කමද? 11 වෙන්න පුළුවන්, 12 වෙන්න පුළුවන්, 13 වෙන්න පුළුවන්. කොහොම වෙන්න පුළුවන් ඉලක්කම් ගොඩක් තියෙනවා. හැබැයි හරියටම කියන්න බෑ. දැන් මෙහෙම කිව්වොත් 30ත් 40ත් අතර ඉලක්කම් එකයි. ඒක මොකක්ද කියලා කියන්න බෑ. හරිද? ඇත්තටම තියෙන්නේ 37. හැබැයි මේ 37 කියන එක ප්‍රකාශ කරලා තියෙන්නේ සමූහයක් විදිහට, සෙට් එකක් විදිහට. 30ත් 40ත් අතර තියෙන ඉලක්කම් වලින් එකක්. මේ බලන්න 50ත් 60ත් අතර දෙකක් තියෙනවා කියලා කියනවා. 50ත් 60ත් අතර දෙකක්. ඇත්තටම තියෙන්නේ 51යි 53යි. හැබැයි එයාලා සමූහයක් විදිහට, සෙට් එකක් විදිහට. ඒ දෙන්න
50යි 60යි අතර තියෙන ඉලක්කම් වලින් දෙකක්. හරිද? එහෙනම් පැහැදිලි මේක මම ලියලා තියෙන්නේ සමූහයක් විදිහට. මෙව්වා එහෙම නැහැ. හරිද? මෙව්වා එහෙම නැහැ. එහෙනම් මෙන්න මේ සෙට් එකට මම කියනවා සමූහිත ව්‍යාප්තියක්. සමූහයක් විදිහට මේක ලියලා තියෙනවා. එහෙනම් මේ සෙට් එකට අපි කියනවා සමූහිත ව්‍යාප්තියක් කියලා. පැහැදිලිනේ? සමූහිත ව්‍යාප්තියක්. කාටද? මේ තුන්වෙනි සෙට් එකට. සමූහිත මොකක්ද වචනේ? සමූහිත ව්‍යාප්තියක්. සමූහිත ව්‍යාප්තියක්. හරි. එහෙනම් ඉතුරු දෙන්න කවුද? ඉතුරු දෙන්න කවුද? අසමූහිත ව්‍යාප්ති. නැත්තම් අසමූහිත. හරිද? ව්‍යාප්ති කියන වචනේ පස්සේ කඩමු. අසමූහිත. එහෙනම් මේ දෙන්න කවුද? අසමූහිත. අසමූහිත. පැහැදිලිනේ? මම හිතනවා කතාව පැහැදිලි. මොකද මෙතන හරියටම ඉලක්කම මම කිව්වේ නෑ. සමූහයක් විදිහට ප්‍රකාශ කරා. මේක නෝට් එක නෙවෙයි. මේක ඔයා මේ සංඛ්‍යානේ කතාව තේරුම් ගැනීම සඳහා දෙන එක. හරිද? මේක ඔයාගේ නෝට් එකේ මුලින්ම ලියාගත්තා කියලා ප්‍රශ්නයක් නෑ. එහෙනම් මේක මුලින්ම ලියාගෙන ඊට පස්සේ නෝට් එක පිළිවෙලට ලියා ගන්නවා. හරිද? මේක පැහැදිලි කිරීම. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරිද? හරි. දෙවෙනි මේසේ 40ක් තියෙනවා කියලා කියනවා. හරි. ඒක මට කියන්න බැරි වෙනවා. හරි. 23යි 40 1යි 50 4යි 60 1යි. ඔය තියෙන විදිහට ඔන්න කියලා දෙනවා. පැහැදිලි නේද? හරි. මේක අපි ලියාගෙන ඉමු. හරිද? නිකන් මේක දාගන්න තියෙන්නේ. ඔයාලට පැහැදිලි කියලා කියන්නේ මේක බලපුවම ඔයාලට මතක් වෙන්න ඕන මම මේ උගන්වපු කතාව. හරි. මෙහෙම නිකන් මේස තුනක්, කොටු තුනක් මොනවා හරි රවුන්ඩ් තුනක් හරි කමක් නැහැ දාගන්න එහෙම. බෝඩ් එක කොහරි අපහැදිලි තැන් තියෙනවා නම් කියන්න ඕන. හරි. පස්සේ ආපු අය දැන් තමයි ලියා ගන්න දෙන්නේ. හරිද? මේක ආයෙ පාරක් නිකන් කියලා දෙන්න. හරිද? හරි. පළවෙනි මේසේ ඉලක්කම් ටිකක් තියෙනවා මොනවද? ලියා ගන්න. 2 ඉක්මනට ලියා ගමු. 2 4 7 7 9 හරිද? 2 4 7 7 9 ඊට පස්සේ දෙවෙනි මේසේ ඉලක්කම් සෙට් එකක් තියෙනවා 10 10 20 20 20 40 50 50 50 54ක් තියෙනවා. ඊට පස්සේ 60 හරි. මෙතන තියෙනවා 13 17 24 24 24 37 41 42 43 44 51 52 හරිනේ. හරි. ලියාගෙන යන ඊට පස්සේ පල්ලෙහාන්. පස්සේ ආපු අය මේ කරලා තියෙන්නේ මේ මේස තුනක් තියෙනවා. මේ මේසේ තියෙන ඉලක්කම් ලියන්න ඕන. අපි මොකද කරන්න ඕන? මේ මේසේ තියෙන ඉලක්කම් ලියන්න ඕන. හරි. මං ඉස්සරෝම ලියලා තියෙන්නේ තියෙන ඉලක්කම් මෙහෙමම ලිව්වා. 2 4 7 7 9 කියලා. අනිත් අය ලියාගමු. ඉක්මනට ලියාගමු. ලියාගෙන ඉවර අය හරි කියලා දාන්න. එතකොට මට ඉක්මනට යන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ දෙවෙනි මේස ගාවට ගිහිල්ලා මම මොකද කරේ? ඒක ටිකක් වෙනස් විදිහකට ලිව්වා. අර 10 10 20 20 20 40 එහෙම ලිව්වේ නෑ. මම ලිව්වා 10 දෙකක් තියෙනවා, 20 තුනක් තියෙනවා, 40 එකක් තියෙනවා, 50 හතරක් තියෙනවා, 60 එකක් තියෙනවා කියලා. ඊට පස්සේ තුන්වෙනි එකනා ගාවට ගිහිල්ලා මම තව ටිකක් වෙනස් කරලා ලිව්වා. 13යි 17 වෙනකොට මම ලිව්වා 10යි 20යි අතර දෙන්නෙක් ඉන්නවා, 20යි 30යි අතර තුන් දෙනෙක් ඉන්නවා, 30යි 40යි අතර එකයි, 40යි 50යි අතර 4යි, 50යි 60යි අතර 2යි. හරි නේද? සමුදිත අහනවා ඕ ලෙවල් සංඛ්‍යාව ඕ ලෙවල් ඕන පොඩ්ඩක් වෙනස් ඒවා තියෙනවා. හරිද? වෙනස් ඒවා තියෙනවා.
සහ වෙනස් ඒවා ටිකක් මම කියලා දෙනවා. හරි. හරි නේද? ලියාගෙන ඉවරයි හැමෝම. හරි. මේක ලියා ගන්න ඕන. හරිද? යටින් ඔයාලා ලියා ගන්න. හරිද? යටින් මේ දෙන්නට මේ මගේ ඉඩ නැති ඉඳ මම උඩිලියා මේ දෙන්නට අර මොකක්ද සංගලවරහණක්ද මොකක්ද කියන්නේ. ඒක දාගෙන මේ දෙන්න කවුද හොඳට මතක තියාගන්න. මේක සමූහයක් විදිහට නෙවෙයි. මෙයා අසමූහිත කියලා ලියා ගන්න. අසමූහිත මේ තුන්වෙනි එක්කනාගේ යටින් ලියා ගන්න සමූහිත හරිද? හරි මම හිතනවා හරි ඇති කියලා. අර මේ පස්සේ ඇවිල්ලා තියෙන අය මොකද මගේ ද්‍රවස්ථිතිය තරගතිකින් හිටපු නැති අයට සහ කණ්ඩායම් ජයන්ති හිටපු නැති අයට. ඒ දෙකේ සම්පූර්ණ දෙකේ වීඩියෝ තියෙනවා. මම ඒක ඔයාලට දෙන්නම්. දෙන විදිහ මම කියන්නේ එකවර ඔක්කොම දෙනවාද දවසට එක ගානේ දෙනවද කියලා මොකද කරන්නේ කියලා දාගන්නම්. ඒව හදිසි ඕනෑ මට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. හරිද? කණ්ඩායම් ජයන්ති ද්‍රවස්ථිතිය සහ තරගතිකිය. පැහැදිලිනේ? හරි. ලියා ගන්න ඕකට යටින් දැන් තමයි නෝට් එක ලියා ගන්න. හරිද? දත්ත ප්‍රධාන ආකාර දෙකකි. දත්ත ප්‍රධාන ආකාර දෙකකි. හරිද? දත්ත ප්‍රධාන ආකාර දෙකකි. එක පළවෙනි එක තමයි අසමූහිත දත්ත. අසමූහිත දත්ත. අසමූහිත දත්ත. හරිද? අසමූහිත දත්ත. හරි. මේ අසමූහිත දත්ත කොටස් දෙකකට බෙදෙනවා. මේ මෙහෙම දාගන්න ඉස්සරහෙන්. අසමූහිත දත්ත ආයේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අසමූහිත දත්ත n සංඛ්‍යාවක්. අසමූහිත දත්ත n සංඛ්‍යාවක්. ඒක ලියා ගන්න මුලින්. අසමූහිත දත්ත n සංඛ්‍යාවක්. හරි. ඊළඟට ආය තියෙනවා අසමූහිත දත්ත දෙවෙනි එක තමයි අසමූහිත දත්ත ව්‍යාප්තිය. අසමූහිත දත්ත ව්‍යාප්තිය. හරිද? අසමූහිත දත්ත කොටස් දෙකයි. අසමූහිත දත්ත n සංඛ්‍යාවක් සහ අසමූහිත දත්ත ව්‍යාප්තිය. හරි. දෙවෙනි එක්කෙනා තමයි මොනවද? සමූහිත දත්ත. සමූහිත දත්ත. සමූහිත දත්ත. හරි නේද? දැන් අපි ඉක්මනට නෝට් එක ලියාගෙන යනවා. හරි? ඔන්න බලන්න අසමූහිත දත්ත සහ සමූහිත දත්ත කියලා කොටස් දෙකයි. හරි? අසමූහිත දත්ත සහ සමූහිත දත්ත. ඒකෙත් අසමූහිත දත්ත තවත් කොටස් දෙකයි. අසමූහිත දත්ත n සංඛ්‍යාවක් සහ අසමූහිත දත්ත ව්‍යාප්තියක් කියලා. පැහැදිලිද? එතකොට මම ඉස්සරහට කතා කරන මාතේ මධ්‍යස්ථයේ මධ්‍යයන්නේ කුටික මේ චතුර්ථක ඔයගොල්ලෝ ලොකු ටිකක් කතා කරගෙන යනවා ඉස්සරහට. ඒ ගොඩක් කොටස් ගොඩක් මාතෘකා මේ තුනට කඩනවා මම. මේ තුන කියන්නේ මෙයාට සහ මෙයාට. ඒ කියන්නේ මෙහෙම දැනට කලබල වෙන්න එපා අදහසක් ගන්න. අපි හිතමු මාතය ගැන කතා කරා කියලා. මාතේ මාතෘකා තුනයි. මොනවද? මාතය
අසමෝහිත දත්ත n සංඛ්‍යාවක් සඳහා මාතය අසමෝහිත දත්ත ව්‍යාප්තියක් සඳහා මාතය සමෝහිත දත්ත ව්‍යාප්තියක් සඳහා ඔන්න මාතෘකා තුන මධ්‍යස්ථය ගත්තොත් ආය මධ්‍යස්ථය අසමෝහිත දත්ත n මධ්‍යස්ථය අසමෝහිත දත්ත ව්‍යාප්තියක් මධ්‍යස්ථය සමෝහිත දත්ත ව්‍යාප්තියක් ඔය විදිහට තමයි යන්නේ එහෙනම් ඔන්න මේ තුන් දෙනා ගැන ලිව්වා හරි ඉක්මනට අපි ලියාගෙන යන්න හරි හරි දැන් අපි දා ගන්නවා මාතෘකාව පළවෙනි මාතෘකාව මොකක්ද අසමෝහිත දත්ත දා ගන්න මාතෘකාව අසමෝහිත දත්ත කියන අසමෝහිත දත්ත හරිද ගෲප් එකක් තියනවාද කියලා අහලා තියෙනවා මේකේ ගෲප් එකේ නැති අය ඇති මෙමයි ගෲප් ගොඩාක් තියෙනවා හරිද ඒකේ මට ඕන හැමදාම එන ළමයි සෙට් එක කියන්නේ මේ ක්ලාස් එකට එන සෙට් එක හරිද මේකේ පස්සේ එන්න බැරි වෙන අයට chance එකක් දෙනවා ඔයාලට සතිය දවස් පහම තියෙන්නේ උදේ 6යි කාලා 8 හරිද එතකොට එන්න බැරි වෙන අයට chance එකක් දෙනවා මට මැසේජ් එකක් දාලා වීඩියෝ එක ඉල්ල ගන්න හරිද මට මැසේජ් එකක් දාලා වීඩියෝ එක ඉල්ල ගන්න එතකොට ක්ලාස් එක මිස් වෙන්නේ නැහැ හරි ගෲප් එකක් තියෙනවා මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඒකට ඇඩ් කරන්න හරි හරි මේක නම්බර එක හරි ලියාගමු අසමෝහිත දත්ත ගැන ලියා ගන්න ලෑස්ති අසමෝහිත දත්ත යටතේ තරුවක් දාලා ලියා ගන්න අසමෝහිත දත්ත යටතේ මුලින් ටිකක් තියරි ටිකක් කියේ එපා වෙයි ඊට පස්සේ අපි ගණන් වලට යන්න ගණන් දෙද්දී ඔයාලට හදන්න දෙනවා සහ උත්තරේ දාන්න ඕන ඔයාලා හරි හරි ලියා ගන්න අසමෝහිත දත්ත යටතේ පන්ති ප්‍රාන්තරවලට වෙන් නොකරන ලද ඒවා හරිද පන්ති ප්‍රාන්තරවලට වෙන් නොකරන ලද ඒවා හරිනේ පන්ති ප්‍රාන්තරවලට වෙන් නොකරන ලද ඒවා හරි මම අර ලියපු තුනෙන් ඔයාලා ගිහිල්ලා බලන්න අපිට දැකපු ගමන්ම කියන්න පුළුවන් මෙයා සමෝහිතද අසමෝහිතද කියලා හරිද පන්ති ප්‍රාන්තර කියන්නේ මොනවද මෙහෙම අර 40ත් 50ත් අතර 50ත් 60ත් අතර මේවට කියනවා අපි පන්ති ප්‍රාන්තර කියලා හරිද අර සෙට් තුනේ මෙහෙම පන්ති ප්‍රාන්තර වලට බෙදලා නැත්තම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මොනවද අසමෝහිත දත්ත එහෙනම් පන්ති ප්‍රාන්තර වලට බෙදලා නම් කියනවා සමූහිත දත්ත කියලා. හරි? එහෙනම් අපිට ඕකෙන් ක්ෂණිකව හොයාගන්න පුළුවන්. හරි. ඔච්චරයි. ඕකේ නෝට් එක ඔච්චරයි. ඒකේ ඒ මාතෘකාවට යනවා. මොකද ඒ මාතෘකාව අසමූහිත දත්ත n සංඛ්‍යාවක් සඳහා. ඒ මාතෘකාව මොකද්ද? ලියා ගන්න. ඕකේ ඒ මාතෘකාව අසමූහිත දත්ත n සංඛ්‍යාවක් සඳහා අසමූහිත දත්ත n සංඛ්‍යාවක් සඳහා හරි නේද ඒකට උදාහරණයක් දාගන්න උදා කියලා දාලා 2 5 9 11 13 20 මේ පිළිවෙලට නෝට් එක ලියාගෙන යන්න. හරිද? ඉක්මනට ලියාගමු. අසමෝහිත දත්ත n සංඛ්‍යාවක් සඳහා තමයි මාතෘකාව. ඒක යටතේ උදාහරණ 2 5 9 11 13 20. හරි? B මාතෘකාව ඉක්මනට ලියාගමු.
මකනවා වැඩි නම් ඒත් කියන්න. හරිද? මොනවද? අසමූහිත දත්ත ව්‍යාප්තියක් සඳහා දාගන්න. අසමූහිත දත්ත ව්‍යාප්තියක් සඳහා අසමූහිත දත්ත ව්‍යාප්තියක් සඳහා හරි. මේකේ මෙහෙමයි අර මම නිකං ලියපු එක දැන් මෙන්න මෙහෙම ටිකක් විධිමත් විදිහට ලියනවා. මෙහෙම ඕක දත්තය සහ සංඛ්‍යාතය. හරිද? දත්තය සහ සංඛ්‍යාතය. මේකේ දත්තයට දාන අකුර තමයි අපි xi කියන්නේ. හරිද? xi. සංඛ්‍යාතයට අපි දානවා fi කියලා. i යටින් පොඩියට දාන්න. පැහැදිලිද? xi සහ fi. හරිද? මේ වගුව ගහ ගන්න. දත්තය සහ සංඛ්‍යාතය. මයික් එක ඔන් වෙලාද කියලා බලමු. හරිද? මොනවා හරි හේතු වැස්ස ඇති සමහරක් විට සිග්නල් අවුල් ඇති මොනවා හරි තියෙනවා නම් ඔයාලට මේ වීඩියෝ කෝල් නම් මට මැසේජ් එකක් දාන්න. හරිද? වීඩියෝ එක එහෙම කියලා අර හැමදාම වීඩියෝ එක පස්සේ ඉල්ලගෙන උදේට කම්මැලිකමට නැගිටින්න නැතුව ඉන්න බෑ. මට උදේ ක්ලාස් එකට අනිවාර්යෙන් එන්න ඕන. සතිය දවස් පහම වීඩියෝ කිල්ල ගන්න බෑ. හරිද? මොනවා හරි හේතුවක් හින්දා එන්න බැරි වුණා. නැත්නම් පාඩම් මිස් වෙනවා. එනවා වීඩියෝ එක දෙනවා. ප්‍රශ්නයක් නෑ. මට ඕන උදේ ක්ලාස් එකට හැමෝම ගෙන්න ගන්න. ඒ හින්දා තමයි කියන්නේ මොනවා හරි හේතුවක් හින්දා වුණා මම වීඩියෝ එක දෙනවා. හරිද? හරිනේ. දත්තය xi සංඛ්‍යාතය fi. හරි දැන් තමයි අර ලියන ටික ලියන්නේ. මෙන්න මෙහෙම. හරිද? මේකේ තියෙන්නේ මෙහෙම 10 2යි 20 5යි 30 11යි ඔය ටික ලියාගෙන යන්න. 40 9යි 53. ඔය ටික ලියාගන්න. දහය දෙකයි 25යි 30 11යි 49යි 53. හරි නේද? ඉක්මනට ලියාගමු. හරි. දෙවෙනි මාතෘකාව. ඒ කියන්නේ දැන් අපි කතා කරේ අසමූහිත දත්ත ගැනනේ. දෙවෙනි මාතෘකාව සමූහිත දත්ත. ලියාගන්න සමූහිත දත්ත. හරි නේද? ලියාගන්න සමූහිත දත්ත යටතේ කියන්නේ මේ ක්ලාස් එකේ කියන්නේ සංඛ්‍යානේ මුල්ම ටික නෙමෙයි යන්නේ. එතකොට තියරි ටිකක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට ඉක්මනට ගණන් වලට යනවා. ලියාගන්න පන්ති ප්‍රාන්තර වලට තරවද්දර ලියා ගන්නවා. සමූහිත දත්ත යටතේ පන්ති ප්‍රාන්තර වලට වෙන් කරන ලද ඒවා. පන්ති ප්‍රාන්තර වලට වෙන් කරන ලද ඒවා. හරිද? පුළුවන් තරම් නෝට් එක කෙටි කරනවා. මොකද සංඛ්‍යානය ගත්තාම ගොඩක් ළමයි එපා වෙන්නේ ලොකුවට දත්තේ. කියන්නේ මොකක්ද මෙහෙමයි අතීතය. හරිද? එහෙම නෙවෙයි. මේකේ ඕනම ටික හරියටම දීලා තියෙනවා. මේකින්ද පිළිවෙලට නෝට් එක ගිහලා ගණන් ටික හදා ගන්න ඕන. හරිද? මේකේ ඇත්තටම ගණන් ටික හදා ගන්න. පාඩමක මෙහෙම තමයි. මේකේ එහෙම තමයි. ඒකට ගණන් ටික හදද්දි තමයි මේක තේරෙන්නේ කොහොමද? කියන්නේ සම්පූර්ණ විභාග ගණන් ටික හදද්දි තමයි තේරෙන්නේ. මේක තියරි ටික තමයි මේ කරගෙන යන්නේ. හරි. පන්ති ප්‍රාන්තර වලට වෙන් කරලා තියෙනවා නම් ඒක
අපි කියනවා එක සමූහිත දත්තයක් කියලා. හරි. එහෙනම් අපි උදාහරණයක් දාගමු. ලියා ගන්න. පන්ති ප්‍රාන්තර. වගුවක් ගහ ගන්නවා පොඩිවට පන්ති ප්‍රාන්තරයි සංඛ්‍යාතයයි. සංඛ්‍යාතයක දාන්නේ මොකක්ද මේවත් මතක තියාගෙන යන්න ඕනේ. fi දත්තයට තමයි xi. හරිද? සංඛ්‍යාතයට fi. පන්ති ප්‍රාන්තරයට මොකුත් ඕනේ නැහැ මොකද කියලා. පේනව නේද? පන්ති ප්‍රාන්තර කියලා තියෙන්නේ. පන්ති ප්‍රාන්තර සංඛ්‍යාතය. හරිද? මෙහෙම තියෙන්නේ පන්ති ප්‍රාන්තර කියන්නේ 10ත් 20ත් අතර දෙකක්. 20ත් 30ත් අතර පහක්. 30ත් 40ත් අතර 9යි. හරිද? ඊට පස්සේ 40ත් 50ත් අතර 11යි. 50ත් 60ත් අතර 3යි. ඔය ටික දාගන්න. හරි නේද? ක්ලාසික් ගැන කියන්නේ කියලා දෙනවා. චුට්ටකින් කියන්න. නැත්නම් සපෝට්කින් කියන්න. හරි. දැන් ඒක ගැනම කියා ඉන්න වෙනවා. ඒකට මම ගන්න නැහැ ක්ලාස් එක ගැන කියනවා කියලා විතරක් හිතනවා. හරිද? ඉක්මනට මට ඕන අපි වැඩ කරන විනාඩි 45. දැන් සතිය දවස් 5මනේ මේක කරන්නේ. 1:45. සම්පූර්ණයෙන්ම වැඩ කර ගන්න ඕන. හරිද? ඒ හින්දා. හරි නේද? හරි. හරි. දැන් මතක ඇති. මොනවද? ඉස්සරවම අපි කැඩුවා කොටස් දෙකකට. හරිද? අර කතා කරපු මේස තුනේ හරියටම ඉලක්කම් ගැන මම ගිහින් කිව්වා. ඊට පස්සේ මම හරියටම කියන්නේ නැතුව 10ත් 20ත් අතර 2යි. 20ත් 30ත් අතර 3යි. ඔය වගේ කිව්වා. එතකොට අර අන්තිමට මම කිව්වේ ඇත්ත ඉලක්කම නෙමෙයි සෙට් එකක් විදියට ගිහින් කිව්වේ. නැත්තම් සමූහයක් විදිහට තමයි උත්තරේ දුන්නේ. ඒ හින්දා අර පන්ති ප්‍රාන්තර වලට කඩලා 10ත් 20ත් අතර 20ත් 30ත් අතර. එහෙම පන්ති ප්‍රාන්තර වලට කඩලා කියනවා නම් අපි සමූහිත කියන. එහෙම නැත්තම් අසමූහිත. හරිද? ඒකේ ඔයාලට පැහැදිලි නෑනේ අර ව්‍යාප්තියක් කතාව දැන්. හරිද? ඒකේ එතකොට සමූහිත අසමූහිත හරි. ඊට පස්සේ අසමූහිත දෙකට කැඩුවා අසමූහිත දත්ත n සංඛ්‍යාවක් සහ අසමූහිත දත්ත ව්‍යාප්තියක්. ඒක අර ව්‍යාප්තියක් කියන්නේ අරකන හරියටම ඉලක්කම් ලියනවා 2 5 7 7 3 අරක එහෙම නැහැ. හරිද? වගුවක් ගහලා දත්තය දීලා සංඛ්‍යාතය දීලා ඔය විදිහට ලියනවා. ව්‍යාප්තිය 10 2යි 50 3යි 40 5යි. කොහොම අර වගුවක් විදිහට දත්තය සංඛ්‍යාතය එහෙම ලියනවා නම් ව්‍යාප්තිය. එතකොට මේ අන්තිමටම ලියපු එක ඒකත් අර වගුවක් ගහලා නේ ලියලා තියෙන්නේ සංඛ්‍යාතයත්. 10ත් 20ත් අතර 3යි 20ත් 30ත් අතර 4යි. එහෙනම් ඒකත් ව්‍යාප්තියක්. ඒ හින්දා තමයි බලන්න ලියලා තියෙනවා අර පළවෙනි එකනා අසමූහිත දත්ත n සංඛ්‍යාවක් ඊළඟට අසමූහිත දත්ත ව්‍යාප්තියක් අන්තිම එකනත් සමූහිත දත්ත ව්‍යාප්තියක්. හරිද? කරගෙනවා වගේද නෑනේ. ඒ හින්දා ඔන්න පැහැදිලි කිරීම හරි ඇති. හරිද? නෝට් එක බලන්න. ඔය කිය උගන්වපු ටික දාලා ඇති. හරි. වීඩියෝ එක හිර වෙලා කියලා තියෙනවා. ඇයි නැද්ද? හරිනේ? ඒ මවුල නැහැ සර් ඇහෙනවා. අන්න. ඇහෙනවනේ? හරි. හොඳයි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ලියා ගන්න බැරි වෙන එකක් තියෙනවා නම් හරි පස්සේ හරි මට මැසේජ් එකක් දාලා අහගන්න සිග්නල් ප්‍රශ්න තියෙනවා. ඔන්ලයින් එකට පුරුදු වෙන්න ඕන. මේ ක්ලාස් එක ගැන කියන්න කියලා තියෙනවානේ. ක්ලාස් එක සතිය දවස් 5ම තියෙන්නේ. ඉස්සරහට ලොකු පාඩම් 3ක් යනවා. හරිද? මොනවද? මේක සංඛ්‍යානය ලොකු පාඩමක්. ඊට පස්සේ තාපය. ඊට පස්සේ පදාර්ථ යාන්ත්‍රික ගුණ ප්‍රත්‍යස්ථතාවය කියන එක. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා විද්‍යුතයේ චුම්බක
ඔය වගේ ලොකු පාඩම් ටිකක් කරන්න ඊට අමතරව ඔය අතරින් මම කරලා දෙන්නම් මොනවද තියෙන්නේ පොඩි පාඩම් තියෙන්නේ මොනවද ජවය ශක්තිය ඔය ටික තියෙන්නේ ඔය පොඩි පාඩමක් දෙකක් ඒ අතර කරලා දෙන්න පුළුවන් සතිය දවස් 5 කරන්නේ 6යි කාලා 8 දාලා තියෙන සමහර ළමයිට උදේ ක්ලාස් තියෙනවා 6ට දැම්මොත් එන්න බෑ 8න් පස්සේ ආයෙ ක්ලාස් තියෙනවා හින්දා දෙපැත්තටම තියලා 6යි කාලා 8 නැත්නම් 6 8 දාන්න පුළුවන් 6 කාලා 8යි කාලා දාන්න පුළුවන් ඒ අතර දාලා තියෙන්නේ ඒ අතරත් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් එක දවසක් දෙකක් තියෙනවා නම් මට කතා කරලා වීඩියෝ එක ඉල්ලගන්න හරිද එතකොට අපි කොහොම හරි සතියකට දවස් 5ක් වැඩ කරනවානේ එතකොට දවස් 7 සාමාන්‍යයෙන් මාසෙකට අපි වැඩ කරන්නේ දවස් 4යි හෝල් ක්ලාස් එක හැබැයි මේක අපි සතියකට දවස් 5යි අපි හිතමු 4ක් වැඩ කරා කියලා 5ක් ගන්න නැතුව 4ක් වැඩ කරා කියලා හිතමු එහෙනම් සතියකට මාසෙක වැඩ වෙනවා හරිද සාමාන්‍ය හෝල් ක්ලාස් එක මම කියන්නේ සාමාන්‍ය තියරි ක්ලාස් එක අවුරුදු දෙකමාර ක්ලාස් එකක් ගත්තොත් පැය දෙකයිනේ වැඩ කරන්නේ හෝල් ක්ලාස් එක පැය දෙකයි හරිද එතකොට එහෙමෙව්වා අපි සතියකට මාසෙක වැඩ කරනවා එතකොට මාසෙට මාස 4ක වැඩ කරනවා හරිද අඩුම ඒකට තමයි යන්නේ ඒකට ඔයාලගේ සපෝට් එක ඕන ඔයාලට තියෙන ප්‍රශ්න කතා කරන්න මම හැමදාම එන ළමයිට කියලා ගෲප් එකක් හදනවා ඔයාලා මට මෙසේජ් එකක් දාලා ගෲප් එකට සෙට් වෙන්න ඒ විදිහට යන්න හරිනේ හරි ලියා ගන්න केंद्रीय प्रवणता मिनुम मातृकाव केंद्रीय प्रवणता मिनुम हरद केंद्रीय प्रवणता मिनुम प्रश्न අහනවා මේ හරිද මොකද බලේ පාඩම කරලා දෙන්න කියනවා බලය කරමු හරිද ඕන පාඩම් කියන්න ඔයා අමාරු කියන පාඩම් අපි දවසක් දාගෙන කරමු බලය මුල්ම ටිකේ වීඩියෝ එක විතරනේ තියෙන YouTube එකේ බලය කරමු ප්‍රශ්නයක් නෑ හොඳ පාඩම් කියන්නේ හොඳ දැනෙන පාඩම් ටිකක් කරමු කවද වෙනකම් මේ කරනවා මේක දිගටම යනවා ඒ කියන්නේ මේ පාඩම් කරන්න හේතුව 2021 ළමයින්ට ඇවිල්ලා මේ අන්තිම පාඩම් ටික කරගන්න පුළුවන් ඔයාලගේ 2021 ඉර වෙලා ඉන්න ළමයි මේ පාඩම් ඕන අයට group එකේ link එක දාන්න එන්න කියන්න වැඩේ කරගන්න කියන්න හරිද එතකොට මේක 2022 සාමාන්‍ය ක්ලාස් එක ඒ කියන්නේ 2022 වෙනකම් මේක යනවා හරිද එතකොට 2022 ළමයින්ට මට ඕන මේ විදිහටම කරලා පෙබරවාරි මාර්තු වෙද්දි පාඩම් 25ම ඉවර කරලා දෙන්න හරිද කියන්නේ මේක පටන් ගන්න දැන් පොඩි දවසයි එතකොට දැනට කරලා තියෙන්නේ කණ්ඩාංක ජ්‍යාමිතියයි ද්‍රවස්ථිතිය තරලගතිකයි විතරයි එතකොට මට පාඩම් දෙකයි තව පාඩම් 23ක් තියෙනවා මට ඕන පෙබරවාරි මාර්තු වෙද්දි ඉවර කරන්න ඊට පස්සේ එක දිගට ගණන් හදලා පේපර් ලියලා ඒකට විභාගයට ලෑස්ති කරන්නයි ඕන මට මාස 4-5කට කලින් සිලබස් එක ඉවර කරන්න ඕන එහෙනම් දිගටම යනවා 2021ට ඔය කියන ලොකු පාඩම් ටික ඉවර කරගන්න පුළුවන් ක්ලාස් එකට ඇවිල්ලා හරිද එන්න ඕන අයට group එකේ link එක දාන්න තමන්ගේ නම්බර එක දෙන්න සෙට් වෙන්න හරි කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් හරි මොනවද කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම ලියා ගන්න තරුවක් දාලා හරිද දත්ත සමූහයක කේන්ද්‍රයේ දෙසට නැඹුරු වූ මිනුම් දත්ත සමූහයක කේන්ද්‍රය දෙසට නැඹුරු වූ මිනුම් केंद्रीय प्रवणता मिनुम हेවත් නිවේශන මිනුම් ලෙස හැඳින්වේ හරිද මොකක්ද කිව්වේ දත්ත සමූහයක කේන්ද්‍රය දෙසට නැඹුරු මිනුම් කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් හෙවත් නිවේශන මිනුම් ලෙස හැඳින්වේ ඊළඟට ලියා ගන්න මෙහිදී केंद्रीय प्रवणता मिनुम තුනක් යටතේ
අධ්‍යයනය කෙරේ. මෙහිදී කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් 3ක් යටතේ අධ්‍යයනය කරේ. මොකද්ද මාතෘකාව අහනවා කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම්. හරිද? කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම්. කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් 3යි මේක මතක තියෙනවා. මොනවද කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් කියලා අහුවොත් මොනවද කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් කියලා ලියන්න පුළුවන් වෙන්න ඕන. මොනවද? මේවා අපි දන්නවා. මාතය, මධ්‍යස්ථය සහ මධ්‍යන්නය. මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නය. ඔක තමයි කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් කියලා කියන්නේ. හරි? මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නය. ලියා ගන්න 1 2 3 කියලා. මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නය කියලා. හරිද? මේකේ මාතය සංකේත ටික දාගමු. හරිද? කැපිටල් M O. මධ්‍යස්ථයට කැපිටල් M D. D. හරිද? M D. D නෙමෙයි D ඈ. 3D වල එහා පැත්තේ තියෙන එක. මේක මධ්‍යස්ථය x bar. sorry මධ්‍යන්නය x bar. x bar කියන්නේ මේ උඩින් දාලා තියෙන්නේ. මේ සංකේතත් එක්ක යන්නේ අපිට මේ සිග්මා කියලා එකක් හම්බ වෙනවා. සිග්මා fi xi බෙදීම සිග්මා fi. ඔය වගේ සිග්මාත් එක්ක කතා කරන්නේ. සිග්මා කියන්නේ ලොකු කතාවක් නෙවෙයි. සිග්මා කියන්නේ එකතු කරන්න කියන එක. ඒකේ නීති ටිකක් වෙනම කතා කරනවා. එහෙනම් ඒවට බය වෙන්න එපා. සංකේත වලට දැම්මම පුර වෙලා යනවා. මාතේ මධ්‍යස්ථය සහ මධ්‍යන්නය ගැන කතා කරනවා. හරි. මේකේ චුට්ටක් වෙනස් ඒවා කතා කරනවා ඕ ලෙවල් වලට වඩා. ආමාතය කියන්නේ වැඩි මේකනේ ඕවා අපිට මතකයි නෑ. ටිකක් වෙනස් ඒවා කතා කරනවා සූත්‍රයක් තියෙනවා. මොනවද MO කියන්නේ L ධන C වාරයක් ඩෙල්ටා 1 3 ඩෙල්ටා 1 ධන ඩෙල්ටා 2 ඔයගේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට ආදේශ කරන්නේ කොහොමද? ඒ සූත්‍රයට ආදේශ කරන විදිහ තමයි දැනගන්න ඕන. ඒ හින්දා අර ඕ ලෙවල්ම නෙමෙයි ටිකක් වෙනස්. හරි. පළවෙනි මාතෘකාව දාගන්න. කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් යටතේ පළවෙනි මාතෘකාව මාතය MO. මාතය MO. මොකද්ද මේ කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් කියලා? ඇයි කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් කියලා කියන්නේ? හේතුව තමයි මේකේ තව මාතෘකා ගොඩක් තියෙනවා. සංඛ්‍යාන කියන්නේ මම කියවනේ සාමාන්‍ය තව මාතෘකා අපකිරණ මිනුම්. කියන්නේ විසිරීම පිළිබඳ මිනුම් කියලා. හරිද? මේක කේන්ද්‍ර වෙච්ච මිනුම් ටිකක්. ඒ විදිහට විසිරීම පිළිබඳ කුටිකතා ඊට පස්සේ ඔය වගේ ටිකක් ඔය චතුර්ථක පරාස ඔය වගේ ටිකක් ලොකු පරාසයකට මේක යනවා සංඛ්‍යානේ. තව යනවා ඇති. කැම්පස් වලින් තෙලේ PhD හැම යනකොට. හරිද? මේ අවුරුදු 4ක් මේකට ගන්න. හරිද? එතකොට කොහොම කතා තියෙනවා. හරි? එතකොට ඒකත් එක්ක බලද්දි තමයි මේ අර විසිරීමක් නෑ මේක කේන්ද්‍රගත වෙලා ඒකෙන් තමයි මේක කැඩෙන්නේ. හරිද? එතකොට ඔයාලට මතක තියෙන්න ඕනේ කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් කියන්නේ මාත්‍ය මධ්‍යස්ථය සහ මධ්‍යන්නය කියන කතාව. පැහැදිලිනේ ඔය Z ස්කෝර් එක දන්නව නේද? ඔය කට්ටිය Z එකේ කතා කාලයක් Z එකේ ප්‍රශ්නයක් ආවා. Z එක දන්නවනේ. කැම්පස් තෝරගන්නේ Z එකෙන්. මෙහෙමයි ඔය සමහර ඊට පස්සේ කට්ටිය කියන්නේ ගත්තනේ දේශපාලඥයෝ Z එක අසාධාරණයි වගේ කතා කියන්නත් තාම. ඊට පස්සේ ඕකට දේශපාලඥයන් කියවන Z එක කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. මේ Z එක හම්බ වෙනවා මේ කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් වල නෙමෙයි අනිත් එකේ. ඔය අපකිරණ මිනුම් වල විචලතාවයේ සම්මත අපගමනය මේ වගේ ටිකක් තියෙනවා. අන්න එතෙන්දි තමයි මේ Z එක තීරණය කරන එක ටිකක් සංකීර්ණ එකක්. හරිද? ඒක තියෙන්නේ. කැම්පස් ගියාම ඕක හම්බෙයි. හරිද? එතකොට මේ A level note එක වටිනවා කියන්නේ. මට උනා. මම මතක් කරනවා මේ වෙලාවේ ධනුෂ්ක ජයවර්ධන සර් ගෙන් තමයි මම සංඛ්‍යාවේ ගොඩ දාගන්නේ සහ
ඒ නෝට් එක. කියන්නේ සර්ට් සංඛ්‍යානේ MSc එකක් තියෙනවා. හරිද? උදාහරණ විදිහට MSc එකෙන් කියන අවුරුදු දෙකක් සංඛ්‍යානේ ඉගෙන ගන්න තියෙනවා. හරිද? අවුරුදු දෙකක් සම්පූර්ණ. ඩිග්‍රිය නෙමෙයි MSc එක. එතකොට මම දැනට අපේ කැම්පස් එකේ සංඛ්‍යානේ උගන්වද්දි මම සර්ගේ නෝට් එක ගන්නවා. කියන්නේ කැම්පස් එකේ නෝට් එක ඇයි කැම්පස් එකේ සාමාන්‍යයෙන් කැම්පස් ගියාම ලෙක්චර්ස්ලා උගන්වන ඒවා තේරෙන්නේ නැහැ. හරිද? එකක් ලෙක්චර්ස්ලාට උගන්වීම කියන්නේ උගන්වන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. හරිද? උගන්වන්නේ නැහැ එහෙම. හොඳට උගන්වන්නේ නැහැ. ලොකුවට හොඳට උගන්වන්නේ නැහැ. ඒ අයියේ කියන්නේ මම දන්නේ නැහැ. එයාලා තේරුම් ගත්ත විදිහ අනිත් එක අපිට ඉංග්‍රීසියෙන් එකවරම මේක සිංහලෙන් ඉගෙනගෙන ගිහිල්ලා මේක එහෙමම ඉංග්‍රීසියෙන් කරනවා. එතකොට පොඩ්ඩක් වදින්න නැති සීන් එකකුත් තියෙනවා. හරිද? එතකොට අපි කරන්නේ එතකොට මම දැනටත් පාවිච්චි කරන්නේ සර්ගේ නෝට් එක එච්චරකට සුපිරියට තියෙනවා. එතකොට ඒ නෝට් එකෙන් මට ඕනට ඒක කැම්පස් එකට අපි ගන්නවා. ඒ නෝට් එකෙන් බේරලා ඔයාගේ නෝට් එකත් හදලා දෙනවා. හරිද? ඒකේ සෑහෙන කරුණු ටිකක් එහෙමම ඔයාලගේ නෝට් එකට දානවා. එච්චරකට පිළිවෙලට තියෙන නෝට් එකක්. කැම්පස් එකේ කොට දාගන්නෙත් ඒක ඔයාලට මේ දාලා තියෙන්නේ සර්ගේ නෝට් එකෙන් හදපු එක. හරිද? ඒ ඉඳන් ක්ලාස් එක ඇතුලේ ධනුෂ්ක සර්ව මම මතක් කරනවා. දැනට සංඛ්‍යානේ කරන්න කලින් මම සර්ට කොල්ලක් දීලා කියනවා සර්ගේ සංඛ්‍යානේ හෙට ආයෙම උගන්වනවා කියලා. හරිද? ඒ විදිහට යන්නේ. එතකොට මට මතක් කරන්න ඕන Z ස්කෝර් එක. Z එක හැදෙන්නේ මේකෙන් කියලා. හරි? මාතය. මාතය යටතේ අපි කතා කරමු. තරවත් දාලා ලියා ගන්න. තරවත් දාලා ලියා ගන්න. දත්ත සමූහයක වැඩි වාර ගණනක් යෙදී ඇති දත්තය එහි මාතය ලෙස හැඳින්වේ. කරනේද? දත්ත සමූහයක වැඩි වාර ගණනක් යෙදී ඇති දත්තය එහි මාතය ලෙස හැඳින්වේ. හරි. ඕක කතා කරනවා මාතෘකා තුනක් යටතේ. මොනවද මාතෘකා තුන දැන් දන්නවා ඔයාලා? මොනවද? අසමූහිත දත්තයන් සංඛ්‍යාවක්, අසමූහිත දත්ත ව්‍යාප්තියක්, සමූහිත දත්ත ව්‍යාප්තිය. ඔය විදිහට යන්නේ. එහෙනම් සිම්පල් ඒ මාතෘකාව මොකක්ද? දාගන්න අසමූහිත දත්ත n සංඛ්‍යාවක්. අසමූහිත දත්ත n සංඛ්‍යාවක් සඳහා හරිද? අසමූහිත දත්ත n සංඛ්‍යාවක් සඳහා. හරි. මෙහෙම තියෙනවා. 4 7 7 9 15 15 15 20. බෝඩ් එක වෙනවනේ. මෙන්න මොනවද තියෙන්නේ? 4 තියෙනවා, 7 තියෙනවා, 7 තියෙනවා, 9 තියෙනවා, 15 තියෙනවා, 15 තියෙනවා, 15 තියෙනවා, 20. හරි. උගන්නන්න දෙයක් නැහැ. දාමු. මාතේ මොකද්ද? ඉක්මනට දාමු. මාතේ මොකද්ද දාමු. බලන්න 4 7 7 9 15 15 15 20. හරි දේශානි හරි ප්‍රේමසිංහ හරි රත්නසිරි හරි ශාලා හරි අනුචරිත හරි අයින් හරි සංදීප් හරි තිලකරත්න හරි අශින් හරි ශාන හරි ශානි හරි ජනිත් හරි සංජුල හරි රුනි හරි නරිෂානි හරි අන්දනි හරි ප්‍රමෝද් හරි චතුර හරි සඳලුගා හරි සමුදිත හරි සරණි හරි හරි නේද? හරි. හැමෝම උත්තර දාන්න. මම පුළුවන් නම් ටික කියන්න යනවා. හරි. එහෙනම් වැඩිම අය ගණනක් යෙදিলা තියෙන්නේ. බලන්න 4 තියෙනවා. 7 දෙපාරක් වැදිලා තියෙනවා. හරිද? 9 තියෙනවා. 15 තුන් පාරක් වැදිලා තියෙනවා. 20 තියෙනවා. කවුද වැඩිපුරම ඉන්නේ? මේ මාතය කියන්නේ
වැඩිපුරම ඉන්න කෙනා. වැඩිපුරම ඉන්නේ කවුද? වැඩිපුරම ඉන්නේ 15 එව්වා. එච්චරයි. එහෙනම් මේකේ මාතය MO 15යි. හරි. MO 15යි. හරි. ඔය පළවෙනි ගානනේ. මට උත්තරේ හරියටම ඕන. හරිද? හරියටම ඕන උත්තරේ. මෙහෙම එකක් තියෙනවා. මේ බලන්න. 5 තියෙනවා, 6 තියෙනවා, 6 තියෙන මාත් එක්ක ලියාගමු. සමහරවිට බෝඩ් එකේ දිලිසෙනවා ඇති. 5 තියෙනවා, 6 තියෙනවා, 6 තියෙනවා. ඊට පස්සේ ලියාගන්න මාත් එක්කම 9 තියෙනවා, 9 තියෙනවා, 9 තියෙනවා. ඊට පස්සේ 17 තියෙනවා, 21 තියෙනවා, 21 තියෙනවා, 21 තියෙනවා. 43 තියෙනවා. හරි 5 6 6 9 9 9 17 21 21 21 43 ටක් ගාලා මම මාතේ දාන්න. හරි සංජුල හරි අශී හරි ශාරා හරි ඊශානි හරි සිතාරා හරි ලාශාන්ති හරි රංගනි හරි තුෂිනි දාලා තියෙනවා මෙහෙම එකක් කියලා. මට මේ සමහර ඒවා මිස් වෙනවා නම් නෑ දුල්මි හරි ශෂි හරි රංගීප හරි ශහාන හරි තිලකරත්න නේ ජානි සමුදිත සාදු සම්දුක චතුර ශාන ශේන් හරි නේද? ප්‍රමෝද් ශහාන් නදීෂාන් අංජලි හරි. එහෙනම් මේකේ මට හැම ගානකම චූටි චූට්ටක් වෙනස් කරන්න ඕන. මේ බලන්න නම් මේ 6 දෙකක් තියෙනවා. එයා වැඩක් නෑ. 9 3ක් තියෙනවා. තව 21 3ක් තියෙනවා. 9 3යි 21 3යි. කවුද වැඩියෙන්ම ඉන්නේ? කාගේ අයද වැඩියෙන්ම ඉන්නේ? 9 අයත් ඉන්නවා 21 අයත් ඉන්නවා. හරි. මේකට නමකුත් දාලා තිබ්බා. ඒ දාපු නම මිතුනි මට මතක විදියට ඒක ඊළඟ එක. මේක ද්විමාත ව්‍යාප්තියක් කියලා කියනවා. මාත දෙකයි. හරිද? ඒක වැදගත්. මේක යටින් ලියා ගන්න. මෙය ද්විමාත මෙය ද්විමාත වේ කියලා. මෙය ද්විමාත වේ. ද්විමාත වේ. හරිද? හරි. එතකොට පළවෙනි එක්කලා ගාව අපි මුකුත් ලිව්වේ නැහැ. ඒකටත් අපි නමක් දෙනවා. හරිද? දැන් ගිහින් ලියන්නේ. හරිද? මේ ද්විමාත දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ පළවෙනි එක්කනාගේ 1යි හිටියේ. එහෙනම් ඒක ගාන ලියන්න මෙය ඒකමාත වේ. ඒකමාත. පළවෙනි ගානේ ඒකමාත. ඒකමාත. පළවෙනි එක්කනා ඒකමාත මේක ද්විමාත. හරි නේද? හරි ඉක්මනට යමු. තව එකක් දෙන්න. තව එකක්. මාත් එක්කම ලියාගමු. හරි. පොඩි ගණන් ටිකක් තියෙන ඉස්සරම. 4 5 5 ලියාගන්න. 4 5 5 6 9 11 11 15 17 17 හරි ඔය ටික ඇති 4 5 5 6 9 11 11 15 17 18 ඕකේ මාතේ දාමු. හරි රංගනී හරි ශෂි හරි ඉෂාර හරි ශී හරි නදීෂානි සෙවණි සංජුල තාරාශේ සත්සාරණී තරිඳු ශානි දිමුතු ජනිත නුක්මිනි සමුදිත සංදීප චතුර කාවින්ද හරි නේද? මේකේ 3 දෙනෙක් ඉන්නවා. මාතය මොනවද? 5 දෙනෙක් ඉන්නවා. ආය 11 දෙනෙක් ඉන්නවා. 17 දෙනෙක්. මේකේ මාත 3යි 5යි 11යි 17. අන්න මේකට කියනවා බහුමාත කියලා. මේකට කියනවා බහුමාත. එතකොට ද්විමාත බහුමාත නෙමෙයිද? හරි. අපි ඒක විසඳන්නේ කොහොමද? අපි කියනවා මාත දෙකකට වැඩි ඕනම මාත දෙකකට වැඩි ඕනම අගයක් සඳහා අපි කියනවා බහුමාතයි කියලා. පැහැදිලිනේ? බහුමාතයි කියලා. එහෙනම් මේක යටින් ලියා ගන්න. මෙය බහුමාත වේ. බහුමාත වේ. මෙය බහුමාත වේ. හරිද?
මෙය බහුමාත වේ. හරි. තව එකක් දෙන්න. තව වෙනස් එකක්. ආය මොනවද වෙනස් වෙන්න පුළුවන්? ඒක මාත කිව්වා, ද්විව මාත කිව්වා, බහු මාත කිව්වා. බලමු. 1 2 3 4ද කොහොමද? හරිද? මෙහෙම තියෙන්නේ. මෙහෙම 1 5 7 9 11 13. 2 5 7 9 11 13. මේකේ මාතේ ලියලා දෙන්න. 2 5 7 9 11 13. ඔක්කොම කියලා කියනවා. මාතයක් නැහැ කියනවා. මේකේ වැඩිපුර වැදිච්ච එකක් තියෙනවා. වැඩිපුර වැදිච්ච එකක් තියෙනවා. වැඩිපුර වැදෙන එක නෑ. නිකන් ඉලක්කම විතරයි. හරිද? ඉලක්කම අඩුම දෙපාරක්වත් වැදිලා නේ. නිකන් ඉලක්කම ලියලා විතරයි. කීයක්වත් නෑ. එහෙනම් මේකට මාතයක් නැත. හරි නේද? ලියා ගන්න. මෙයට මාත නොමැත. මාත නොමැත. මේකට මාතයක් නැහැ. මාතයක් නැහැ කියලා ලියලා කවන්නේ. හරිද? ඔයාගේ නෝට් එක මෙහෙම අර ලියන භාෂාවෙන් එහෙම ඕනේ නැහැ. ඔයාට විභාගයේ අන්තිම දවසේ බලද්දි මේකට මාතයක් නැහැ. මෙහෙම කියලා මතක් වෙන්නයි ඕන. හරිද? හරි. ඊළඟට අපි ඔය කතා කරේ මොකක්ද? සිම්පල් A මාතෘකාවනේ. ඔයාග අසමූහිත දත්ත n සංඛ්‍යාවක් සඳහා. දැන් යනවා සිම්පල් B මාතෘකාව. දැන් ඔයාලා දන්නවා මාතෘකාව මොකක්ද? අසමූහිත දත්ත ලියගමු. අසමූහිත දත්ත ව්‍යාප්තියක් සඳහා. ව්‍යාප්තියක් සඳහා. හරිද? එදා රස දවසේදී අපිට ඉතුරු වෙලා තියෙනවා මට ඒක මතකයි. මොනවද? රසදිය වායු පීඩන මානය. වායුවට පීඩනය මනින්නේ කොහොමද කියලා පොඩි කැලලක් තියෙනවා කියලා කිව්වා. ඒක වෙලාවක් හම්බෙච්ච ගමන් කරනවා. ඉතුරු වෙලා තියෙන ඔක්කොම මතකයි. පිටිලගස්තර ක්ලාස් එකේ ඉතුරු වෙලා තියෙනවා මොනවද? ත්‍රිකෝණමිතිය අර අන්තිමට කම්මැලිකමට කරේනේ. ඊට පස්සේ අර වෘත්ත චලිතය භ්‍රමණ චලිතය අර කලින්ම කරේ. ඒක නම් සම්පූර්ණයෙන්ම දන්නවා. අර අන්තිමට කරේනේ. හරිද? ඊට පස්සේ නුවර ක්ලාස් එකේ බලය පටන් ගත්තේ නේ. හරි. මෙහෙම ඔන්ලයින් එකේ මම අර කණ්ඩාංක ජ්‍යාමිතිය ද්‍රවස්ථිතිය තරල ගති කියන සම්පූර්ණ ඉවර කරේ. ඒ දෙක හැර අනිත් පාඩම් ඔක්කොම කරා. හරිද? ඔක්කොම කරලා දෙන්න. ඇයි කරන්න පුළුවන්? ඇයි සතිය දවස් පහම කරමු. හරිද? මොනවා හරි හේතුවක් හින්දා දවසක් දෙකක් මිස් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට දැන් ඔයාලට හිතන්න පුළුවන්. ඒකට වගේම අපිටත් වැඩ තියෙනවානේ. එහෙම මිස් වෙන. ඒ හින්දා තමයි chance එක දෙන්නේ. හරිද? ඔයාලටත් සතිය දවස් පහම එන්නේ එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මොනවා හරි ක්ලාස් එකක් වැඩ වෙන්න පුළුවන්. එදාට මම වීඩියෝ එක දෙන්න. හරිද? මම සතිය දවස් පහම කරනවා කරන්න try කරනවා. මොනවා හරි ඒක මේ දවස්වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. members එකේ assignment දානවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඔය කොහොම හරි දවස් පහම අදින්න තමයි ලෑස්ති. මොනවා හරි එහෙම වුණොත් මම group එකට දානවා. හවස group එක හැමදාම රෑ 9ට විතර group එක බලන්න group එකට දානවා. හරිද? මම group එකට set වෙලා ඉන්නවා. හරිද? හරි ගොඩක් කල්ද මේක පටන් ගෙන කියලා අහලා තියෙනවා. ඒතකොට කරපු පාඩම් දෙක දැනට කරපු පාඩම් දෙක මම ඔයාලට දෙනවා. අලුතෙන් ආපු අයට ඒකේ වීඩියෝස් ඔක්කොම මම දෙනවා. හරිද? එතකොට ඒක ප්‍රශ්නයක් මොනවද? කාණ්ඩාක ජ්‍යාමිතිය සහ දවස්තික තරලගතිය. ඒකේ වීඩියෝස් ටික මම දෙනවා. හරි? එතකොට මේ පාඩම් දෙක කොට දාගන්න ඕනේ. හරි? අසමූහිත දත්ත ව්‍යාප්තියක් සඳහා හොඳට බලන් ඉන්න මේක. පොඩ්ඩක් වෙනස්. උදාහරණ ගානක් ලියාගමු. දත්තය xi වගුවක් ගහගන්න පොඩි එකක්. සංඛ්‍යාතය දත්තය සංඛ්‍යාතයට අපි කියනවා fi මෙයා xi හරිද? හරි නේද? ලියා ගන්න. මේකේ ඉන්නවා 10 2යි මෙහෙම ලියලා තියෙනවා 20 කොහොමද තියෙන්නේ 5යි 30
11යි 40 9යි 53. හරිද? ඔව් කණ්ඩායමේ ජයන්ති YouTube තියෙනවා. ඒක YouTube දාලා තියෙන ගොඩක් ඒවා. මෙවම YouTube හැමෝටම බලන්න පුළුවන් වෙන දාන්න නැති සීන් එකක් තියෙනවා. දැන් ඔයාලට link එක දාපුවම හිතේ මේකක් YouTube තියෙනවා කියලා නෑ. channel එකේ නෑ. හරිද? ඒකට හේතුව මට උදේ ක්ලාස් එකට හැමෝම ගෙන්න ගන්න. හරි? නැත්තම් මට මේ වීඩියෝ එක දෙන එකේ අවුලක් නෑ. ඔව් 2022ට ඔව් 2022 ඇයි ක්ලාස් එක තමයි මේ 21ට සපෝට් එකක් විදිහට සාමාන්‍ය මගේ හෝ ක්ලාස් එක 2022. අර ඉස්සරහට 2022 අලුත් බල කියන්න විස්තර ඉස්සරහට 10 20 30 40 50 මේකේ හරි මම මුකුත් කියන්නේ මට මේකේ මාතේ දාන්න බලමු කියන්නේ ඇඟෙන්ම එනවා නම් අපි ආයෙ බලෙන් පාඩම් කරන්න ඕනේ නැහැ බලමු මේකේ මට මාතේ කීයද කියලා දාන්න හරිනේ උත්තර පොඩ්ඩක් සමහර වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ උගන්වන්න තියෙන්නේ දැන් මේකේ වැඩිම තියෙන්නේ 11 කියලා පැහැදිලි. හරිද? වැඩිම තියෙන්නේ 11 2 5 11 9. එතකොට සමහර වෙලාවට අපිට හදිස්සියට උත්තර 11යි කියලා ලියන්න. 11යි කියලා ලියවෙනවා. 11යි නෙමෙයි. කතාව මේක මේ බලන්න. තියෙන්නේ අර මේස උඩ මේ මොනවද තියෙන්නේ 10 දෙනෙක් ඉන්නවා 25 දෙනෙක් ඉන්නවා 30 11ක් ඉන්නවා 40 9ක් තියෙනවා 50 3ක් තියෙනවා මේ මේස උඩ තියෙන ඉලක්කම් හරිද එතකොට අපි 11යි කියලා ලිව්වා නම් 11 ඉලක්කමක් මේසේ ඇත්තේවත් නැහැ 11 ඉලක්කමක් මේසේ ඇත්තේවත් 11යි කියන්නේ මොනවද මේක කියනවා මේ 30 ඉලක්කම් 11ක් තියෙනවා තේරුණා 20 ඉලක්කම් 5ක් තියෙනවා 10 ඉලක්කම් 2ක් තියෙනවා 40 ඉලක්කම් 9ක් ඕක තේරුණා හරිද එතකොට මෙහෙම බලපුවම වැඩිපුරම අපිට පේන්නේ කවුද මේ බලන්න 30 ඒවා තමයි වැඩිපුරම ඉන්නේ එහෙනම් වැඩිපුරම යෙදිලා තියෙන්නේ 30 පැහැදිලිනේ වැඩිපුරම යෙදිලා තියෙන්නේ 30 එහෙනම් 11 නෙමෙයි 30 එහෙනම් මේකේ උත්තරය වෙන්න ඕන 30 ලියා ගන්න මාතය කීයද 30 හරි මාතය 30යි හරි සිම්පල් C මාතෘකාව සිම්පල් C මාතෘකාව දැන් දන්නවා මම කොටස් තුනයි කතා අසමෝහිත දත්ත n අසමෝහිත දත්ත ව්‍යාප්තිය දැන් සමෝහිත දත්ත ව්‍යාප්තිය සමෝහිත දත්ත ව්‍යාප්තියක් සඳහා හරිද සමෝහිත දත්ත ව්‍යාප්තියක් සඳහා මේකේ හදන්න ක්‍රම දෙකක් තියෙනවා ටිකක් සංකීර්ණයි ටිකක් හරිද එතකොට මේ සංකීර්ණ ඔයාලට ලිහලා දෙන්නේ කොහොමද කියන්නේ කැම්පස් එකෙන් බස්සන්නේ කොහොමද SFT වල නැත්තම් ඔයාලගේ සිලබස් එකට ගේන්නේ කොහොමද කියලා කියන්නේ හරිද එතකොට මේකේ ක්‍රම දෙකයි සමීකරණ භාවිතය සහ ප්‍රස්තාර ගේන්නේ ප්‍රස්තාර කියන්නේ මෙතෙන්ද ගේන්නේ ඔයාලට මේක අහන්න පුළුවන් විදිහක් තමයි ඔයාලට සමීකරණෙ දෙයි ගොඩක් වෙලා සමීකරණෙ දෙයි හරිද ඒකල් අහයි අපි ලෑස්ති සමීකරණය මොකක්ද සහ ඒකට ආදේශ කරන්නේ කොහොමද කියලා කියන්න මෙන්න මෙහෙමයි ලියා ගන්න මාත් යටි මොකුත් නෙමෙයි නිකන් යටින් ලියා ගන්න සමීකරණ භාවිතය සමීකරණය භාවිතයෙන් දැන් සමීකරණය භාවිත කරන්නයි මම මෙතන ඔයාලට උගන්වන්නේ සමීකරණය භාවිතයෙන් පැහැදිලිද මෙන්න සමීකරණය MO කියන්නේ මොකද්ද මාතයනේ L ධන C ඩෙල්ටා 1 බෙදීම ඩෙල්ටා 1 ධන ඩෙල්ටා 2 මේ ඩෙල්ටා මේ එහෙම ත්‍රිකෝණයක් වගේ දාලා මේකට කියනවා ඩෙල්ටා
ඩෙල්ටා. හරිද? L ධන C මේක ලියා ගන්න. MO සමානයි L ධන C වාරයක් ඩෙල්ටා 1 බෙදීම ඩෙල්ටා 1 ධන ඩෙල්ටා 2. හරිද? ලියාගත්තා නේද? MO සමාන L ධන C ඩෙල්ටා 1 බෙදීම ඩෙල්ටා 1 ධන ඩෙල්ටා 2. හරි. ලියාගත්තානේ? ඔන්න ආයෙ උඩින් කියලා තියෙනවා MO සමානයි L ධන C වාරයක් ඩෙල්ටා 1 බෙදීම ඩෙල්ටා 1 ධන ඩෙල්ටා 2. හරිද? දැන් මොනවද මේ පද හඳුනා ගමු. L කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න ඕන. L කියන්නේ ලියාගමු මාත් එක්කම ලියාගමු. නැත්නම් බෝඩ් එකේ පේන්නේ නැති වෙයි. මාත පන්තියේ පහළ මායිම මාත පන්තියේ පහළ මායිම හරිද? මාත පන්තියේ පහළ මායිම. C කියන්නේ මාත පන්තියේ තරම. මාත පන්තියේ තරම. මාත පන්තියේ තරම. ඩෙල්ටා 1 හරිද? ඩෙල්ටා 1 කියලා කියන්නේ ලියා ගන්න. මාත පන්තිය හා ලියා ගන්න. මාත පන්තිය හා ඊට පෙර පන්තිය මාත පන්තිය හා ඊට පෙර පන්තිය අතර මාත පන්තිය හා ඊට පෙර පන්තිය අතර සංඛ්‍යාත වෙනස. මාත පන්තිය හා ඊට පෙර පන්තිය අතර සංඛ්‍යාත වෙනස. හරිනේ? ඩෙල්ටා 2 කියලා කියන්නේ මාත පන්තිය හා ලියා ගන්න. මාත පන්තිය හා ඊට පසු පන්තිය අතර සංඛ්‍යාත වෙනස. මයික් එක බලමු. හරි. හරියද ලියාගත්තා නේද? L කියන්නේ මොකක්ද? ලියා ගන්න බැරි වෙච්ච ස්ක්‍රීන්ෂොට් එකක් කරගෙන ගන්න. හරි මකනවා මේක. මම මේ ටික උදාහරණකින් පැහැදිලි කරන්නම්. ඒක තමයි ලේසිම වැඩේ. නැත්තම් නෝට් එක දික් වෙනවා. පන්තියේ තරම කියන්නේ මේක අඩු කරන්න ඕන. පහළ මායිම කියන්නේ මේ පල්ලෙහෙන් තියෙන එක නෑ. එහෙම බෑනේ. හරිද? අපි ගානට උදාහරණෙත් එක්ක යමු. ලියා ගන්න උදාහරණ 1. හරිද? මෙහෙම තියෙන්නේ. පන්ති ප්‍රාන්තරය වගුව පන්ති ප්‍රාන්තරය තියෙනවා සංඛ්‍යාතය තියෙනවා. සංඛ්‍යාතයට අපි කියනවා fy කියලා. හරිද? හරි මාත් එක්ක ලියා ගමු. නැත්තම් පේන්නේ නැති බෝඩ් එක. හරිද?
පන්ති ප්‍රාන්තරය සහ සංඛ්‍යාතය. ඒකේ මෙහෙම තියෙනවා 10ත් 20ත් අතර තියෙනවා 20ත් 30ත් අතර තියෙනවා 30ත් 40ත් අතර තියෙනවා 40ත් 50ත් අතර තියෙනවා 50ත් 60ත් අතර තියෙනවා. ඔය ටික ලියා ගන්න 10ත් 20ත් අතර 20ත් 30ත් අතර 30ත් 40යි 40යි 50යි 50යි 60යි. හරිද? 10ත් 20ත් අතර දෙකක් තියෙනවා. 20ත් 30ත් අතර පහක් තියෙනවා. 30ත් 40ත් අතර යද තියෙන 11ක් තියෙනවා. 40ත් 50ත් අතර 9ක් තියෙනවා. මේ එකම ඉලක්කම් සෙට් එකකට මම හුරු වෙනවා. මොකද මධ්‍යයනයට යහම ලේසි වැඩේ. අර උපකල්පිත මධ්‍යයනය නම් මනම් සෙට් වෙනවා. අපි පිළිවෙලකට ලියාගෙන යන්න. O level ඒවා මතකද? පුත් අදාළයි. හරි ඔක්කොම මතක් කරලා දෙන්නම්. ඩෙල්ටා 1 දාන ඩෙල්ටා 1 අතන මේ ඩෙල්ටා මෙහෙම එකක් යා ඩෙල්ටා 1 පුරන දෙන්න. කොහොමද දාන්නේ? ඩෙල්ටා 1 ඩෙල්ටා 2 එකම සංකේතයක්. මේක හම්බ වෙනවා. ඔයාලා මෙතන SFT එක්ක ET ICT කරන්න නැතුව ET තම විෂය ගොඩක් තියෙනනේ. ඕකේ සමහර එක විෂයකට හම්බ වෙනවානේ. මේ ඩෙල්ටා හම්බ වෙනවා විවේචකයේ කියලා. හම්බ වෙන ළමයි ඇති. ඒක ගොඩක් කරනවාද කියලා මම දන්නේ නැහැ. එක විෂයක් තියෙනවා. ඒකේ හම්බ වෙනවා විවේචකය. වර්ග සමීකරණ වල. හරිද? මේකේ දැන් මේකනේ කතාව. දැන් ඇයි අපිට මේකේ කියන්න බැරි? මේ බලන්නකෝ. 10ත් 20ත් අතර දෙන්නෙක් ඉන්නවලු. 20ත් 30ත් අතර පහක් ඉන්නවා. 30ත් 40ත් අතර 11ක් ඉන්නවලු. 40ත් 50ත් අතර 9යි. 50ත් 60ත් අතර 3යි. මොනවද? අර මේස උඩ තියෙන ඉලක්කම් ටික. මේස උඩ තියෙන ඉලක්කම් ටික. අපෙන් අහන්නේ මේ මේස උඩ වැඩිම තියෙන ඉලක්කම මොකක්ද? වැඩියෙන්ම තියෙන ඉලක්කම. ඉතින් අපි ඒකේ තියෙන ඉලක්කම් ටිකවත් හරියටම කියන්න දන්නේ නැහැ. ඇයි? 10ත් 20ත් අතර 2යිලු. 10ත් 20ත් අතර මොකද්ද තියෙන ඉලක්කම කියලාවත් අපි දන්නේ නැහැ. හරිද? දැන් බලන්නකෝ. 30ත් 40ත් අතර තමයි හැබැයි වැඩියෙන්ම ඉන්නේ. 30ත් 40ත් අතර තමයි වැඩියෙන්ම ඉන්නේ. එහෙනම් මේකේ අනිවාර්යෙන්ම හරිද? අනිවාර්යෙන්ම මාතය සෙට් වෙනවා ඇත්තනම් 30ත් 40ත් අතර තියෙන ඉලක්කම. ඒ වුණාට අපිට ඉලක්කම කියන්න බෑ 35ද 37 එහෙම කියන්න බෑ. අන්න ඒ හින්දා යාලා සූත්‍රයක් හදලා දීලා තියෙනවා. ඒකට ආදේශ කරන්නයි තියෙන්නේ. හරි? මම කියලා දෙන්නම් කොහොමද දාන්නේ කියලා. හරි මේක මම පොඩිවට ඇඳ ගන්නම් මේ. හරිද? කොහොමද තිබ්බේ 2යි 5යි 11යි 9යි 3යි. 10ත් 20ත් අතර 20ත් 30ත් අතර 40ත් 50ත් අතර 50ත් 60ත් අතර 60ත් 10 20යි ඉතර තිබ්බද නෝ 10 20යි 20යි 30යි 30යි 40 නේ. හරිද? 30ත් 40ත් අතර 40ත් 50ත් අතර 50ත් 60ත් අතර. ඔන්න ඔයාලට දීපු වගුව මම ඔන්න පැත්තකින් අඳගත්තා මට ඕන හින්දා. හරිද? හරි බලමු කොහොමද දාන්නේ කියලා. හරි ආදේශ කරන්න ලෑස්ති. මාතේ හොයන්න නම් මොකද කරන්න ඕන? මේ සූත්‍රයට ආදේශ කරන්න ඕන. බලන් ඉන්න. පළවෙනි එක බලන් ඉන්න. ඊට පස්සේ මම ඔයාලට ගණන් දෙන්න. හරි. L කියන්නේ මොකක්ද? ගිහින් කියවන්න L කියන්නේ මොකක්ද කියලා. බලන්න. හරිද? L කියන්නේ මොකද්ද? මාත පන්තියේ 15මායිමලු. ඔන්න බලන්න දාන විදිය. මාත පන්තිය කවුද? මාත පන්තිය කියලා කියන්නේ වැඩිම තියෙන කෙනාගේ පන්තිය. කීය පන්තිය දින්නේ? වැඩිම තියෙන්නේ කවුද? 11. අපි මේ වගේ ගානක් දැක්ක ගමන් වැඩිම තියෙන එක නහම කොටු හරි රවුම් හරි කරගන්නවා. මේ බලන්න 2යි 5යි 11යි 9යි 3යි 11නේ වැඩිම. එයා මෙන්න මේව කොටු කරගන්න. හරිද? එයාගේ පල්ලෙහාමායිම 30යි 40යි ගත්තාම 30ත් 40ත් අතර පල්ලෙහාමායිම කවුද? පල්ලෙහාමායිම 30යි. හොඳට අහන් ඉන්න. මේවා ලියවන්නේ අහගෙන ඉඳලා කරන්න තියෙන. හරිද? 30ත් 40ත් අතරනේ. එහෙනම් 30. එහෙනම් L ගේ උත්තරේ 30යි ඈ. L ගේ උත්තරේ 30යි. හරි. C කියන්නේ මොකක්ද? හොඳට අහන් ඉන්න. L කිව්වේ මොකද්ද?
මාත පන්තියේ 15යි ඔන්න ගත්තා. C කියන්නේ මොකද්ද කියලා කියවන්න. ඉල කියවන්න. හරිද? සාමාන්‍ය ක්ලාස් එක වෙන විදිහටම ඔයාලා ඉන්න. හරිද? අර කියන්නේ ක්ලාස් එකකට යනවා නම් කියන්නේ ඔන්ලයින් ක්ලාස් එකට අපි හුරු වෙන්නේ අපි. හරිද? ඔන්ලයින් ක්ලාස් එකට හුරු වෙනකොට ඔයාලා උදේ නැගිටපු ගමන් කම්ම ඇඳේ ඉඳලා හොම බලන් ඉන්න එපා. අමාරුයි. එතකොට දැනෙන්නේ නැහැ. හරිද? දැන් මේ ළඟදිත් අපේ ලෙක්චර් එක එකෙක් ලෙක්චර් එකේ දත් මැද මැද ඉන්න. හරි. අවුලක් නැහැ දත් මැද මැද හිතට ඉන්න. වීඩියෝ එක ඔන්න උනා. හරිද? වීඩියෝ එක ඔන්න උනා. ඔන්න එච්ච ගමන් ඉවරයි. ඉවරයි කියන්නේ ඉතින් මේ උගේ දැන් ස්ටිකරුත් හදලා ඉවරයි. අන්න ගෲප් එකේ තියෙන ඔන්න මම දාන්න ගෲප් එකට හරිද? මේ ටග් ගාලා ගත්තා වීඩියෝ එක කොහොමද ගන්නවනේ. මේ ඌ ගත්තා ඌ ඉන්නවා මේ බ්‍රෂ් එක කඩේ ගහගෙන රත්නවල ඉන්නවා පිළිඹ ගත්තා නේද. හරිද? එතකොට ඔයාලටත් කියන්නේ ක්ලාස් එකට එනකොට එහෙම එපා. හරිද? ඉතින් 6ට විතර හැරෙනවා ක්ලාස් එකට එන්න. නැත්නම් අරක් වෙනවා 6 කාලෙ වෙද්දී එන්න. ක්ලාස් එකට යන විදිහටම පුළුවන් නම් එන්න. මේසේ තියෙන පොත් ඔක්කොම පුළුවන් නම් අයින් කරන්න. ඒ වෙලාවට කොහෙන් හරි ගමන්නේ රෙද්දක් කියලා බිම හරි ගමන්නේ තියන්න. දෙය හරි ගමන්නේ ඒ වෙලාවට තියන්න. මොකද දැන් අපි සාමාන්‍ය ක්ලාස් එක හෝල් ක්ලාස් එකේ ඉන්නකොට ඔයාලා ඩෙස්ක් එකේ වෙන මොකුත් නැහැ. සාමාන්‍ය ක්ලාස් එකේ ඉන්න විදිහටම මේ ඔයා ඉන්න. හරිද? එතකොට ක්ලාස් එකේ ඉන්නවා කියලා දැනනවා නැත්නම් ටිකක් වෙලා ඉන්නවා. ගිහිල්ලා ටීවී එක බලලා එනවා. එහෙම එපා ක්ලාස් එකට දෙන්න පුළුවන් නම් කියන්නේ සාමාන්‍ය ඔන්ලයින් ක්ලාස් එකේ ඇඳුමක් අර අලුත් ඇඳුමක් ඇඳගෙන හරි ගමන්නේ. හරිද? මේ එතකොට හොඳයි. ක්ලාස් එකේ ඉන්නේ කියලාම හිතා ගන්න. ටිකක් වෙලා ගිහලා ළඟ ඉන්න කාට මේ ළඟ එකෙක් ඉන්නවා කියලා උත් එක මේ ගුරුවරට හරි කතා කර කර හිටියක් කමක් නැහැ නිකන්. ඒක ක්ලාස් එකේ ඉන්නවා කියලා දැනෙනවා. හරිද? එහෙම නේ. ක්ලාස් එකේ ඉන්නවා කියලා හිතාගෙනම මේක ඇතුලේ ඉන්න. හරි? ඒ කියන්නේ මම කියන ඒවා කරන්න. දැන් ගිහිල්ලා C බලන්න ඕන. C ගේ මොනවද කියලා. මොකද C කියලා කියන්නේ? බලන්න. මාත පන්තියේ තරම. තරම කියලා කියන්නේ මෙහෙම එකක්. හරිද? මාත පන්තියේ තරම. කියන්නේ 30ත් 40ත් අතර කිව්වොත් තරම කියලා කියන්නේ 40 ඍණ 30. ඒ කියන්නේ ඒ අතර කීයක් තියනවද? එයාගේ තරම 40න් 30ක් අඩු කරන්න. 30ත් 40ත් අතරනේ. කියන්නේ මේ අතර 10ක් ඉන්නවනේ. ඒක ගන්නේ කොහොමද? 40 ඍණ 30. කියන්නේ උත්තරේ 10යි. ඔකත් ලියා ගන්න. L ගත්තා. C ගත්තා. 40 ඍණ 30 10යි. හරි. ඊට පස්සේ බලන්න ඩෙල්ටා 1 ගන්නේ කොහොමද කියලා. ගිහින් කියවට ඩෙල්ටා 1 හරිද? ඩෙල්ටා 1 කියන්නේ මොකද්ද? මාත පන්තිය හා ඊට පෙර පන්තිය අතර වෙනස. මාත පන්තිය හා ඊට පෙර පන්තිය කවුද? මෙයා. ඊට කලින් කරා මෙයා. වෙනස මොන වෙනසද? සංඛ්‍යාත වෙනස. මොන වෙනසද? සංඛ්‍යාත වෙනස. එහෙනම් මේ තියෙන සංඛ්‍යාතයේ තීරය ඊට කලින් 5 ඉන්නේ මේ. 11ට කලින් ඉන්නේ 5නේ. එහෙනම් ගන්න කොහොමද? 11 ඍණ 5. ඊට කලින් එක්කන අතර සංඛ්‍යාත වෙනස 11න් 5 6යි. හරි නේද? ඩෙල්ටා 2 බලන්න කියවන්න මොකක්ද කියලා. මොන වෙනසද? කියන්නේ ඊට පසු එක්කෙනත් අතර වෙනස. මාත පන්තියයි ඊට පල්ලෙහායි. කියන්නේ පස්සේ හම්බෙන එක්කන අතර වෙනස මොන වෙනසද? සංඛ්‍යාත වෙනස. ඒ කියන්නේ 11 ඍණ 9. අයි 9 මේ බලන්න. මෙයාට පල්ලෙහාන් ඉන්නේ 9යි. 11 ඍණ 9. උත්තරේ 2. පැහැදිලිද? හරි. දැන් අපිට L හොයාගත්තා, C හොයාගත්තා, ඩෙල්ටා 1 හොයාගත්තා, ඩෙල්ටා 2 හොයාගත්තා. දැන් තියෙන්නේ ආදේශ කරන්න විතරයි. හරිනේ. මොන මම ආදේශ කරන්නේ? ඊළඟ ගාන ඔයාලට දෙනවා. හොඳට බලන් ඉන්න ආදේශ කරන විදිහ. හරි. කොහොමද ආදේශ කරන්නේ? ඔන්න මෙතන ආදේශ කරනවා. MO සමානයි. කවුද? L 30යි. 30 දාන C වාරයක්. C කියන්නේ 10යි. 10 වාරයක් ඩෙල්ටා 1. ඒ කියන්නේ 6. මේ උඩින් තියෙන 6යි. 6 බෙදීම ඩෙල්ටා 1 දාන ඩෙල්ටා 2. එන්න මේ බලන්න හොඳට දාන්න. 6 දාන 2. ඩෙල්ටා 1 6යි, ඩෙල්ටා 2 2. 6 දාන 2. ඔන්න ආදේශ කරනවා. ඩෙල්ටා 30යි C ට 10යි, ඩෙල්ටා 1ට 6යි, ඩෙල්ටා 1ට ආයෙ 6යි, ඩෙල්ටා 2ට 2යි. ඕක ආදේශ කරන්න තියෙන්නේ. එහෙනම් උත්තරයක් එනවා බලන්න. 30 වාරයක් 30 දාන 30 දාන 10 වාරයක් 6 බෙදීම 6 දාන 2යි කියන්නේ 8යි. හරි සුළු කරන විදිහ බලන්න ඉන්න 30 දාන කැලලක දිනවනේ ඕන 10 වාරයක්
6 බෙදීම 8යි කියන්නේ මොකක්ද? ඕන ඔහොම බෙදමු. නැත්තම් 4න් 3යි නේ. 4න් 3යි නේ. 8න් 6 කියන්නේ 4න් 3යි නේද? ඕන්නේ. ඒ කියන්නේ 4න් 3යි කියන්නේ 0.75යි කියන්නේ 7.5යි 37.5යි. එහෙම ගන්න පුළුවන් නම් ගන්න. නැත්තම් බලන්න. 30 දාන 10 6 8න් බෙදන්න ඇත්තටම බෙදන්න කැල්ලකින්. නැතුව බෙදන්න පුළුවන් නේ 6 බෙදීම 8. 6ට 0යි 60ට 7යි 56යි 40ට 5යි 0.7යි 30 දාන 10.75න් වැඩි කරාම 7.5 සුළු කිරීමේ ටිකක් ඉස්සරහටත් 30යි 7.5 එකතු කරාම 37. හරිනේ. හරිද උත්තරේ සුළු කිරීම අවුලද ඔක්කොම තේරෙනවා සුළු කිරීම අවුලද? එහෙම නැහැනේ. 37.5යි උත්තරේ. ලියා ගන්න. මේ 6 බෙදීම 8යි කියන්නේ 4න් 3යි. 4න් 3යි කියන්නේ 75. 4න් 3යි කියන්නේ 3 කාලයි. 3 කාලය කියන්නේ 0.7යි 5. 30ට 10 එකතු කරන්න බැරිද? බෑ බෑ. 30ට 10 එකතු කරන්න බෑ. ඇයිද පොඩි පාලේ ඉගෙන ගන්න මොකද්ද? වද්ද ඉගෙන ගන්න. one bag උදරි. වරහන් බෙදීම ඕක. හරිද? කියන්නේ මේ වරහන් එකතු කරන්න බෑ කොහොමද ගුණ කරලා ඉන්නේ. අන්තිමටනේ දරි ධන ඍණ දෙන්නේ. බෑ. අහලා තියෙනවා 30ට 10 එකතු කරලා බෑ. one bag උදරි කියලා කියනවනේ. වරහන් අර කියන එක. බෙදීම ගුණ කිරීම ධන ඍණ එකතු කිරීම අලුත් කිරීම හරි ධන ඍණ one bag උදරි. අන්තිමටම තමයි මේ පිළිවෙල කරන්න ඕන. වරහන් තියෙනවා වරහන් තියෙනවා බෙදීම තියෙනවා ඔය දේ. දන්නවනේ? සුළු කිරීම අවුල නැහැ. මේ සුළු කිරීම වලට පුරුදු වෙන්න. ඒක මතක නැත්තත් අවුලක් නැහැ. මේ එකම සුළු කිරීම ටිකක් නෙන්නේ. ඒ කරන විදිහට ඕනේ. හරිද? නැත්තම් 2023ට ක්ලාස් එක පටන් ගන්නවා. සුළු කිරීම ඔක්කොම කරලා පටන් ගන්න ඉන්නේ. හරිද? සුළු කිරීම ටික කියන්නේ සෑහෙන 2023 කියන්නේ සෑහෙන කාලයක් තියෙනවා. හරිද? වැඩිපුර කාලේ දානවා ක්ලාස් වල. ඊට පස්සේ සුළු කිරීම තමයි මුලින්ම කරන්නේ යාළුවා. සුළු කිරීම නැතුව අමාරු වෙන්නේ නැත්තම් වැඩි. හරි නේද? හරි බලමු තේරුණාද කියලා මම ගානක් දෙන්න. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා හැබැයි කැල් එකෙන් ගහන්නත් ඔය සුළු කිරීම පුළුවන් වෙන්නේ. නැත්තම් අර ලොකු කැල් එකක් නම් ඒක පාවිච්චි ගන්න දෙන්නේ නැහැ මම. අර කැම්පස් වල පාවිච්චි කරන දෙන්නේ ඒක නම් ඔක්කොම එනවා. ලඝුවනම ඔක්කොම ගහ ගන්න පුළුවන් වරහන් දිගට ඔය කතා කරන x වෙලාව කීයද 7:47. හරි. අපිට ගාන හදාගන්න බැරි වෙනවා. හරි? මම ගාන දෙන්න. හරිද? 8ට ක්ලාස් එක නවත්තනවා. 2023ට එන්න පුළුවන්. අදට කියලා ඉන්න නැත්නම් ගාන හදන්න ක්ලාස් එක 8ට නවත්තනවා. සතිය දවස් පහම තියෙනවා. එන්න පුළුවන් ද කියලා එන්න තියෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා විස්තර ටික අහන්න. හරිද? මාත්‍ය දශම ගානකට හරි විස්තර ටික ඉක්මනට කියන්න ගාන දාන්න. දෙවෙනි ගාන මෙහෙම තියෙන්නේ. දශමයේ මේකේ කොහොමද තියෙන්නේ පන්ති ප්‍රාන්තරය සංඛ්‍යාතය පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය. හරිද? මෙහෙම බිංදු දෙකත් 20ත් අතර තියෙනවා. 20ත් 40ත් අතර තියෙනවා. 40ත් 60ත් අතර තියෙනවා. 60ත් 80ත් අතර තියෙනවා. 80ත් 100ත් අතර තියෙනවා. හරි. බිංදුවයි 20යි 20යි 40යි 40යි 60යි 60යි 80යි 100යි. හරිද? මෙන්න සංඛ්‍යාතය ටික දානවා 5යි 15යි 20යි 17යි 7යි. හරි පිළිවෙලට නැහැ. මෙයා පිළිවෙලට
මේ 5යි 15යි 20යි 17යි 4. හරිනේ. බිංදු දෙකත් 20ත් අතර 5යි 20යි 40යි අතර 15යි 40යි 60යි අතර 20යි 60යි 80යි අතර 17යි 80යි 100යි අතර 7යි. හරිනේ. හරි මට ඔක සූත්‍රය දැම්මා මාතේ හොයලා දෙන්න. සූත්‍රය දාලා මාතේ හොයලා දෙන්න. මාතේ දශම ගාන කොහොමද බලන්නේ? පැහැදිලි නෑ. දශම ගණන් වලින් උත්තර එන්න පුළුවන්. එනවා දශම ගණන් වලින් තමයි ගොඩක් වෙලාවට උත්තර එන්නේ මේ ව්‍යාප්තිය වල. දශම එයාලා ප්‍රශ්නය අහද්දී ආන දශම ස්ථාන දෙකකට හොයන්න. දශම ස්ථාන තුනකට හොයන්න. හරි. මේවා කොච්චර තියරි කරත් විභාග ප්‍රශ්න ටිකත් එක්ක තමයි ගණන් තේරෙන්නේ. හරි. බලමු මුලින්ම උත්තරේ දාන්නේ කවුද කියලා. හරියටම දාන්නත් ඕන 80 හරියටම උත්තරේ දාලා තියෙනවා. හොඳයි. මුලින්ම 80 දාලා තියෙනවා. ඊට පස්සේ දේශානි දාලා තියෙනවා උත්තරේ හරියි. දාන්න. උත්තරේ ගත්ත ගමන් දාන්න. සංගණීගේ පොඩ්ඩක් පුළු කිරීම බලන්න ඕන. මම හිතන්නේ දාද්දිත් දන්නේ ආසන්නව ඇවිල්ලා තියෙනවා. කවුද? තුෂිනි උත්තරේ හරි. මම හරි උත්තර කියන්නම්. අනිත් අය එතකොට බලන්න ඕන. හරි. අයනි අප්සරා උත්තරේ හරි. තාරකා සෙවන්දි උත්තරේ හරි. දුල්මි දිල්ෂාරා උත්තරේ හරි. රංගනි උත්තරේ හරියට දාලා තියෙනවා. මම හිතන්නේ ඉස්සරහ ටයිප් කරලා තියෙනවා. ඉතින් රංගනිගේ උත්තරේ හරි. නෙත්මි නවෝදා හරි. ශෂි හරි. PBT කියලා දාලා දෙනවා. නම නෑ උත්තරේ හරි. සත්සරණි උත්තරේ හරි. චතුර දිල්ෂාන් උත්තරේ හරි. මලක් තියෙනවා නම නෑ උත්තරේ හරි. මහේෂ් ආසන්න වෙලා තියෙනවා මහේෂ් උත්තරේ. ආය බලන්න ඕන සුළු කිරීම චුට්ටක්. ඉෂාර උත්තරේ හරි. බානුක්ක සුළු කිරීම බලන්න වෙනවා. තිලකරත්න හරි. සඳලුකා හරි. විමුතු හරි. ශානු හරි. හරි උත්තර කියන්නේ අනිත් ඒකට චුට්ටක් බලන්න. කුෂාන් උත්තරේ හරි. තරින්දු හරි. අශේන් උත්තරේ හරි. නදීෂානි උත්තරේ හරි. සෙව්වන්ති ජයරත්න උත්තරේ හරි. අමාශාගේ උත්තරේ හරි. ආසන්න දශම ස්ථානයක් මෙයාලා තියෙන්නේ. ඒ උත්තරේ හරි. කවිෂා උත්තරේ හරි. තව එකක් දෙන්න කියලා තියෙනවා. සඳ මිනි උත්තරේ හරි. සමුදිත හරි. සජ්ජුල බලන්න. දර්ශකාරී මාෂාරි සංගීත හරි. ශාන හරි. මහින්ස උත්තරේ හරි. හරි නේද කට්ටියන්ගේ උත්තර? තව ගානක්. හරි. තව ගානක් දෙන්න. හරි. බල හදන්න පුළුවන් ගානක්. මේක හදන්න ඕනනේ. මම ඉක්මනට හදලා හදන්න. කොහොමද තිබ්බේ? 5යි 15යි 20යි 17යි 5යි 15යි 20යි 17යි 7යි දරුවෝ. ඒතර බිංදු 2යි 20යි අතර 20යි 40යි අතර 40යි 60යි අතර 60යි 80යි අතර 80යි 100යි අතර. ඔන්න මම ඉක්මනට හදනවා බලන් ඉන්න. මේකනේ සූත්‍රය. මොකද්ද සූත්‍රයේ? MO සමානයි L ධන C වාරයක් ඩෙල්ටා 1 බෙදීම ඩෙල්ටා 1 ධන ඩෙල්ටා 2. ගොඩක් අය උත්තරේ හරියට අරන් තිබ්බා. බලන් ඉන්න. L කියන්නේ මොකක්ද? L කියන්නේ ඉස්තරම මාත පන්තිය හොයා ගන්න ඕන. වැඩිම තියෙන පන්තිය මෙයා 20ක් ඉන්නවා. 40ත් 60ත් අතරනේ. හරිද? 40ත් 60ත් අතරින් ඉඳලා මෙයාගේ 15 ආයිම 40යි. C කියන්නේ පන්තියේ තරම ඒක ගන්නේ 60න් 40ක් අඩු කරලා. ඒ කියන්නේ 20යි. ඊට පස්සේ ඩෙල්ටා 1 අර පෙර පන්තිය එක අඩු කරන්න ඕන. 20න් 15ක් අඩු කරන්න. හරිද? පෙර පන්තිය එක අඩු කරන්න ඕන. ඒ කියන්නේ 5යි. ඩෙල්ටා 2 පසු පන්තිය එක අඩු කරන්න ඕන 20න් පල්ලෙහා එකන අඩු කරන්න ඕන 20න් 17ක් අඩු කරන්න ඕන 3යි. හරි. දැන් තියෙන්නේ ඉතින් ආදේශ කරන්න තමයි. හරි? ඔන්න මම ආදේශ කරනවා ඉක්මනට. MO සමානයි L ධන L කියන්නේ 40 ධන මේ විදිහට එන්නේ 40 ධන 20 වාරයක් 5 බෙදීම 5 ධන 3 ඔය පිළිවෙලට ලියලා තියෙනවා. ඔය ආදේශය එන්නේ එහෙම 40 ධන 20 වාරයක් 5 බෙදීම 5 ධන 3 ඔන්න ආදේශය.
හරිද 40 ධන 20 වාරයක් 5 වෙදීම 5 ධන 3යි කියන්නේ 8යි හරි 40 වාරයක් 20 වාරයක් 40 ධන 20 වාරයක් 5 බෙදීම 8යි කියන්නේ බෙදමු 5ට බිඳුවයි 50ට 6යි 48යිනේ 20ට 2යි 16යි 40ට 5 ඔක බෙදා ගන්න ඕනේ ඉතින් 5 බෙදීම 8 එතකොට 40 ධන 20.6.6.2යි පහෙන්නේ මේ බිඳුවෙන් වැඩි කළේමු 10න් වැඩි කරද්දී දශම ස්ථානයක් පන්නවා එතකොට එන්නේ දෙවාරයක් 6.2යි හරි 40 ධන මේ බිඳුවෙන් වැඩි කරද්දී පැන්නා 6.2යි පහේවත් දෙකක් නේ කියන්නේ 6 ඒවා දෙකක් 12යි දශම දෙකයි 7.25 ඒවා දෙකක් 7.50යි ඒ වගේ තමයි 6 වර දෙකක් 12යි කියන්නේ 12යි 50යි මේ තියෙන 6යි 6යි 7.25 ඒවා දෙකක් 12යි 50යි 12.5යි 40ට 12.5 එකතු කරාම 50.52.5 ඔන්න හරි ඔන්න අඩුපාඩුවේ තියාගන්න හදාගන්න ඉක්මනට ගාණක් දෙන්න හරිද හදන්න හරිද බලමු කවුද ඉක්මනට හදන්නේ කියලා ඕකද දෙන්නේ හරි මම මූලික දත්ත ටික විතරක් හරි හරි මේක ලියාගත්තනේ දාගන්නකෝ වගුව මොනවද පන්ති ප්‍රාන්තරය සංඛ්‍යාතය හරිද ඔන්න වගුව මෙන්න මෙහෙම තියෙනවා 5ත් 15ත් අතර 15ත් 25ත් අතර 25ත් 35ත් අතර 35ත් 45ත් අතර ලියාගන්න 5යි 15යි අතර 15යි 25යි 25යි 35යි 35යි 45යි හරි මොනවද තියෙන්නේ බලන්න 2 තියෙනවා 12 තියෙනවා 6 තියෙනවා ඊට පස්සේ 7 තියෙනවා ඕකේ මට හදලා දෙන්න ඔන්න 5යි 15යි 15යි 25යි 25යි 35යි 35යි 45යි ඕකේ තියෙන්නේ 2 12 6 7 ඉක්මනට හදලා උත්තරේ දාන්න මුලින්ම උත්තරේ දාලා තියෙනවා අශින්සන අශින්සනාද මම දන්නේ අශින්සනනේ අශින්සන උත්තරේ හරි අශි ඉස්සලා පළවෙනියට දාපු එකන දැන් දෙවෙනියට දාලා තියෙනවා ඒ දෙන්න හොඳයි තරගයක් හදාගන්න ක්ලාස් එක ඇතුලේ අශි හරි ඊට පස්සේ උත්තර දාලා තියෙනවා හැබැයි සුළු ගේම් වැරදිලා තියෙනවා ගොඩක් ඊට පස්සේ PBT ගේ හරි ගේම් තියෙනවා ඊට පස්සේ උත්තරේ තුෂිනිගේ හරි ඊට පස්සේ chat එක උඩට යනවා ඊට පස්සේ තුෂිනිට පස්සේ චතුර ඔව් චතුර හරි අහිංසනා කියලා තියෙනවා හරිද මුලින්ම උත්තරේ දාලා තියෙන අහිංසනා ඊට පස්සේ PBT හරි ඊට පස්සේ නිරෝෂ වෙන්නේ නිරෝෂා හරි ඊට පස්සේ රංගනී හරි දශම ස්ථානයක් තියෙනවා තව උත්තරේ හරි ඊට පස්සේ මලක් උත්තරේ දශම ස්ථානයක් දෙකක් එහෙම වෙලා තියෙනවා බලන්න පොඩ්ඩක් අවුලක් නැහැ ඊට පස්සේ උත්තරේ හරි ගිහින් තියෙනවා සමුදිතය වශයෙන් ඊට පස්සේ උත්තරේ හරි රංජලී උත්තරේ හරි බානුක හොඳයි උත්තරේ හරි ශාර උත්තරේ හරි දිමුතු සඳරුවන් උත්තරේ හරි අමාශා ආසන වශයෙන් ඇවිල්ලා තියෙනවා බලන්න ඊට පස්සේ හරි ගිහින් තියෙනවා මහින්ස උත්තරේ හරි
මලක් හරි. ඊට පස්සේ තුල්මිගේ පොඩක් එහෙම වෙලා තියෙනවා. හරි. ආලෝක උත්තරේ හරි. ඉමේෂා උත්තරේ හරි. කුෂාන් හරි. ඉමාෂා හරි. කවිෂා හරි. අදීශානි හරි. තරුෂි හරි. තරුෂිනි. ශෙහන් මාලිංග හරි. හරිඳු හරි. සංගීත් හරි. ජනිත හරි. සිතාරා හරි. තාරකා හරි. භාග්‍යා හරි. සඳනී හරි. සඳලුකා හරි. සංදීප හරි. සංගීත් හරි. අශේන් හරි. සමුදිත හරි. සෙව්වන්හි හරි. දුර්මි හරි. ඊට පස්සේ ඉසුරි හරි. නිත්‍ය හරි. ඉෂාරා හරි. සත්සර හරි. සංජීව හරි. හරිනේ කට්ටිය උත්තරේ හරි නේද ඉන්නේ නැති මම ඉක්මනට හදාන්නම් කොහොමද හදන්නේ බලන්න සිලිකිරින් වැදිච්ච අය එල්ට පල්ලෙහාම ආයිම කාගේද මෙයානේ වැඩි එහෙනම් 15 පල්ලෙහාම ආයි C තරම ගන්නේ 25න් 15ක් අඩු කරන්න ඕන ඒ කියන්නේ 10යි ඉතින් ඒකත් හොඳයි ඩෙල්ටා 1 ගන්න ලෑස්ති මෙයාගෙන් කලින් එකලා අඩු කරන්න 12 හරින 2 ඒ කියන්නේ ආයේ 10යි ඩෙල්ටා 2 ගන්න ලේසි මෙයාගෙන් පල්ලෙහා එක අඩු කරන්න 12 හරින 6. කොහොමද තියෙන්නේ? හරි. එහෙනම් අපි ආදේශ කරමු MO සමානයි L දන C වාරයක් ඩෙල්ටා 1 බෙදීම ඩෙල්ටා 1 දන ඩෙල්ටා 2. ඔන්න මම හදනවා L කියන්නේ 15. දන C කියන්නේ 10 වාරයක් ඩෙල්ටා 1යි කියන්නේ 10යි යට 10 දන 6යි. ඔන්න බලන්න සුළු කිරීම වැරදිච්ච අය. 15 දන 10 වාරයක් 10 බෙදීම 16. හරිද 15 දන 10 වාරයක් 10 බෙදීම 16යි කියන්නේ කීයද මේක අපි තව ටිකක් සුළු කරගමු 10 බෙදීම 16 කියන්නේ 8න් 5යි නේ එහෙමත් ගන්න පුළුවන් හරි එහෙමත් ඕනේ නැහැ මෙතනම සුළු කරමු 10 16න් බෙදන්න කීයද 10ට බිඳුවක් 100ට 16ව කීයද 6යි ඒ 16 වර 5නේ 80 හරිද මැච් බලන්නේ උන් දන්නවනේ 16 වෙනි ඕවරේට 96ක් ගහලා තිබුණා රේට් එක 6 කියලා එහෙනම් 96යි එතකොට 40යි හතරක් නේතුරු ඒ කියන්නේ 40යි 40ට 16 2යි 32යි ආය 80ක් සෙට් වෙනවා 80ට 5 දශම 6යි 2යි 5 මේක ඉතින් බෙදා ගන්න ඕනේ 10 16න් බෙදා ගන්නවා 15 ධන 10න් වැඩි කරාම මේක 6.2යි 5 දශම 6යි 2යි එතකොට 15 6.5ක එකතු කරාම 21.2යි 5 හරි හරි ආයක ක්ලාස් එකට යන්න ඕන කියලා තියෙනවා. හරි. 8ට යන්න ඕන අය ක්ලාස් එකට යන්න පුළුවන්. ක්ලාස් එක හෙට ආයෙ තියෙන්නේ උදේ 6ක් කාලට එන්න. මේ පාඩම් ඕන යාළුවෝ ඉන්නවනම් ක්ලාස් එකට එන්න කියන පාඩම් ටික කරගන්න පුළුවන්. තාපයයි විද්‍යුතය බලය ඕන බලයයි ඔය සෙට් එක ඉක්මනට කරලා දාමු. හරි නේද? මොනවා ප්‍රශ්න තියෙනවා නම් මගේ එකට මෙසේජ් එකක් දාන්න. හෙට උදේ 6 කාලට එන්න. හරි. එහෙනම් ක්ලාස් එක මෙතනින් නවත්තමු. හරි. මොනවද ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. මට මෙසේජ් එකක් දාලා අහන්න. මම මේක හරි. තේරුණා කියලා තියෙනවා. බයි. මොනවද අපහැදිලි දෙයක් මොනවද දෙනවා. හරි.